රයිට් මම මේකේ මීටින් එකේ පොඩි රෙකෝඩින් එකක් ඇතුළත් කරනවා. එතකොට ක්ලාස් එකට නැති ළමයින්ට බලා ගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. Question number 9. Fill in the blanks. නේද? Using the correct word. හරි. ඔයාගේ කාලය දැන් ඉවර වෙනවා. මම දැන් උත්තර කතා කරනවා ළමයෙක් කියන්නේ නැති නිසා. Yes. ඔව් ගොඩක් හොඳයි උත්තර දානවා මට පේනවා. ඔයාලා දාන අතරේ මම කතා කරගෙන යන්නම් අපිට ටයිම් එක වැදගත් වෙන නිසා ඉතිරි කරගන්න. දැන් doctors say වෛද්‍යවරු doctorsලා කියනවා doctors say ආට පේනවා මේ doctors කියන වචනය. doctors එයාලා ප්‍රකාශ කරනවා say මොකද doctorsලා කියන්නේ that කියන්නේ බව. මොකක් බවද වෙද්දොස්තරලා කියන්නේ if the kidney transplantation is not done. Transplantation, transplanted මේ කියන්නේ transplant කරනවා කියන්නේ බද්ධ කරනවා. හරිද? transplanted කියන්නේ බද්ධ කළා. මේක තේරුම ලියන්න සිංහල අදහස. හරිද? transplant කරනවා කියන්නේ බද්ධ කරනවා කියන එක. අවයවයක් වගේ දෙයක්. බද්ධ කරනවට ඉංග්‍රීසියෙන් කියන්නේ transplant කියලා. එතකොට මේ දෙවෙනි උත්තරය ඔබට පේනවා මැද තියෙන එකේ තේරුම තමයි බද්ධ කිරීම කියන එක තමයි දෙවෙනි උත්තරේ transplantation. එන්න මේ දෙවෙනි උත්තරේ තේරුම තමයි transplantation කියලා කියන්නේ. ඒකේ තේරුම තමයි බද්ධ කිරීම. අපි දන්නවා කිඩ්නි එකක් transplantation කිරීම. රුපියල් ලක්ෂ 18ක් වෙන සැත්කමක් ලංකාවේ මුදලින්. ඔබ දැනගත යුතු කාරණාවක් you should know about that. නේද? You have to pay that huge amount money. ඒ ඉහළ මුදල් ප්‍රමාණය ගෙවන්න වෙනවා. ලක්ෂ 18ක සැත්කමක් තමයි පෞද්ගලික රෝහලක කරනවා නම් කිඩ්නි එකක් බද්ධ කරන්න සාමාන්‍යයෙන් ගන්න මුදල. මේ වෙනකොට රෝහල් ගාස්තු වැඩි වීම නිසා. නේද? ඒ ගැන දැනගන්න ඉන්ටරෙස්ට් ඇති. මොකද අපි මේක කියලා දීලා ඉවරලා මම ඒක කියලා දෙන්නම්. doctors right තමයි කිව්වේ එහෙම. is not done. එතකොට kidney transplantation මෙන්න මේක තමයි ආන්සර් එක එහෙනම්. මෙන්න මේක transplantation කියන එක. right? ආන්සර් එක. not done within 2 months මාස දෙකක් ඇතුළත the condition කියලා කියන්නේ condition කියන එක තමයි උත්තරේ. condition කියලා කියන්නේ තත්වය condition of the patient ලෙඩාගේ will be critical. ඔබට පේනවා මේ critical කියලා වචනයක් නේද? මෙන්න මේ critical කියලා කියන වචනය ගත්තොත් මම heart එකක් දානවා critical ගාවට. critical කියලා කියන්නේ දැඩි අසාධ්‍යයි. එතකොට will be critical කියන්නේ අසාධ්‍ය වේවි. ලෙඩාගේ තත්ත්වය අසාධ්‍ය වේවි. ඊළඟට අලුත් වාක්‍යයක් පටන් ගන්නවා. donate කියන්නේ දන් දෙනවා. නේද අහිංසා? ඔව්. donated කියන්නේ පරිත්‍යාග කළා. donate කියන්නේ පරිත්‍යාග කරනවා. donated පරිත්‍යාග කළා. donors කියලා කියන්නේ පරිත්‍යාග කරුවෝ. දෙන කට්ටිය. දෙන අය. හොඳ උත්තර දෙනවා. හොඳයි ගොඩක් හොඳයි ළමයි ඔයාලා. donors කියලා කියන්නේ පරිත්‍යාග කරන කට්ටිය.
දෙන කට්ටිය with the same blood group with the same blood group එකම ලේ පන්තිය එහෙම නැත්නම් එකම ලේ වර්ගය අයත් yes very good Senith good answer with the same blood group එක කියලා කියන්නේ ලේ වර්ගය එහෙම නැත්නම් ලේ O ඔබ දන්නවා A AB නේද කොහොම තියෙනවනේ වර්ග B A නේද A plus B plus ඔහොම කියනවනේ ඒ කියන්නේ පොසිටිව් නෙගටිව් රුධිර පාර විලයන කියන්නේ මොකක්ද ඔය දැන් විද්‍යාවට තියෙනවනේ ඔයාලට නේද සරදායකය සර ප්‍රතිග්‍රාහකය ඔහොම කියා හරි එහෙනම් donators කියන එක තමයි උත්තරේ with the same blood group එකම ලේ වර්ගයේ පවතින කාණ්ඩයේ රුධිරය එකම කාණ්ඩයේ රුධිරය පවතිනා වූ පරිත්‍යාගශීලීන් අන්න ඒ කට්ටියට මොකක්ද අපි කරන්නේ are kindly invite requested ඒ අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මොකක් කරන්නද to contact 90%ක්ම අවස්ථාවලදී to කියන වචනයට පස්සේ නිපාත පදයට පස්සේ ක්‍රියාපදයක් යොදන්න ආවොත් හරිද ගොඩ කියන්නේ to වලට පස්සේ එන්නෙම ක්‍රියාපදයක් තමයි එහෙම ආවොතින් එන ක්‍රියාපදේ තියෙන්නේ බේස් ෆෝම් එකෙන් තමයි 90%ක්ම අවස්ථාවලදී තියෙන්නේ බේස් ෆෝම් එකෙන් කියන්නේ අපි අර දන්න ස්වරූපයෙන් I want to go නැතුව went නෙමෙයි හරිද අන්න ඒ වගේ contact කියන්නේ සම්බන්ධ කරගන්නවා කියන එක කාව සම්බන්ධ කරන්නද the Asha Hospital Management රෝහල් පාලන අධිකාරිය සම්බන්ධ කරගන්නලු කොළඹ ආශා හොස්පිටල් එකේ එහෙනම් මේකේ ආන්සර්ස් ටික දැම්මම නම් ඔයාලට ලකුණු 5ක් ගන්න පුළුවන් මේක ඇවිල්ලා සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ක්වෙස්චන් එක හරි එහෙනම් මම මේකේ අයිමත් අර ඉර කට්ටියට පේන්න ඇඳලා දෙනවා ඉර මෙන්න මෙහෙම මේක දෙක number 3 number 4 number 5 right you can get 5 marks easily අපි යන් අනිත් ක්වෙස්චන් එකට දැන් මෙතන ඔයාලට තියෙනවා the following sentences are taken from a paragraph written by a student ඒ කියන්නේ ළමයෙක් විසින් ලියන ලද මෙතින්නේ written by a student කියලා කියන්නේ ළමයෙක් විසින් ලියන ලද කියන එක හරිද මේවයි තියෙනවලු අඩුපාඩු there is a mistake කද තියෙන්නේ mistake කියලා කියන්නේ වැරද්දක් there is a mistake in each sentence හැම වාක්‍යයකම මේ දීලා තියෙන හැම වාක්‍යයකම වැරද්දක් තියෙනවා rewrite the sentences මේ වාක්‍ය නැවත ලියන්නලු කොහොමද නැවත ලියන්නේ by correcting නිවැරදි කිරීමෙන් the mistakes වැරදි නිවැරදි කිරීමෙන් නැවත ලියන්න කියලා කියනවා the first one is done for you පළමු එක ඔබ සඳහා කරලායි තියෙන්නේ the first one is done for you ඉතින් අපි බලමු දැන් තියෙන පළවෙනි example එක දිහා let's go to check the first example here you can see the internet have become a major source of information
The internet have become. Internet is the subject here and it's in singular form. So when the subject comes in singular form, we can't keep the verb in plural. Right? Have means a plural verb. Have become, it's plural. So you need to take it here, write it here as has become. This is the mistake which the student made. මේක තමයි ළමයා කරපු වැරද්ද. So you have to rectify it. Rectify. Rectify කියලා කියන්නේ ඉංග්‍රීසි වල තියෙන ලස්සන ක්‍රියාපදයක්. නිවැරදි කරනවා. බලන්න හරි ලස්සනයි. right? නිවැරදි කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ rectify. Rectify. මම අහනවා කාගෙන් හරි can you rectify my mistakes? ඔයාට පුළුවන් ද මගේ අත්වැරදීම් මගේ වැරදීම් නිවැරදි කරන්න? Can you rectify my mistakes? Rectify. We can't rectify our mistakes in this life. අපිට අපේ වැරදි මේ ජීවිතය ඇතුළේදී නිවැරදි කරගන්න බෑ. අපිට අපේ වැරදි මේ ජීවිත කාලය ඇතුළේදී නිවැරදිකරණය කරගන්න බෑ. We can't rectify our mistakes in this life. හොඳයි. ඉතින් මම ඒක නිකන් කිව්වේ vocabulary වලට add කරගන්න dictionaries හදන ළමයි ඉන්නවා. ඒවට මේවා add කරගන්න පුළුවන්. ඊට පස්සේ එයා ඒක ලියලා තිනවා මෙන්න මේ විදියට ලස්සනට ආන්සර් එක. The internet has become කියලා. නේද? එහෙනම් අපි උත්තරවල වැරදි තෝරන්න දෙමු ළමයින්ටම. ඔයාලා කරපු වැරදි තමයි මේ තියෙන්නේ ලියලා. ඔයාලගේ වැරදි ඔයාලම හදා ගන්න වෙනවා දැන්. The new coronavirus outbreak will made a significant impact on Sri Lanka's economy. මම ප්‍රශ්න කතා කරන් එන්නම්. හැබැයි ඉස්සර වෙලා ඔයාගේ knowledge එකකින් ඔයා ලියන්න මේක. කාටද මාක් කරන්න පුළුවන් ස්ක්‍රීන් එකේ? එහෙම නැත්නම් කාටද පුළුවන් chat box එකට දෙන්න උත්තරේ මොනවද කියලා? මොකද්ද වැරදි තැන? right? පළවෙනි එක ඉන් කියලා ළමයෙක් කියනවා. ආකාශිකයා උත්තරේ මට හිතෙනවා වැඩි සාර්ථකයි කියලා. මොකද මේ කියන එක තමයි උත්තරේ වෙන්නේ. හේතුව මම කියනවා උත්තරේට ඇයි හේතුව ඒක වෙන්න කියලා. දැන් අපි බැලුවොත් නේද? The new coronavirus outbreak. දන්නේ නැති වචන තියෙනවා නම් ලියා ගන්න. අලුත් coronavirus පැතිරීම. outbreak එක කියන්නේ පැතිරීම. will made කියලා තියෙන උත්තරේ මෙන්න මෙතන. ඒකේ වැරද්දක් තියෙනවා. මොකද will made කියන්න බෑ. මොකද හේතුව will කියන වචනෙට පස්සේ තියන්න පුළුවන් ඉන්නේ ක්‍රියාපදයක් base form එකකින් තමයි. නේද? සාමාන්‍ය විදිහට තියෙනවා නම් simple future කියන will make වෙන්න ඕන. right? will make වෙන්න ඕන මෙතනට answer එක. එතකොට තමයි මේක හරියන්නේ. මොකද made කියන්නේ අතීත කාල පදයක්. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ නෑනේ I will went කියලා. එනකොට වැරදි නේද? අපි මේක කියන්නේ මොකද්ද? I will මේ වගේ වුණොත් go. I will go. I will go. මම යන්නම්. එහෙම නැත්නම් මං යාවි. I will go. I will go home mother. Don't blame me. මං ගෙදර යන්නම් අම්මා. මට බනින්න එපා. I will go home. Right. Like that you can write it. Here when you put it in
your blank space given to write the answers. Just be careful. First of all, you must identify, right, what the correct or what the correct answer is. So before writing it, you can write the answer only one time. Don't use your tipex. Don't try to remove the answer again and again by making your answer sheet ugly. I think you understand me. So your duty is to write the correct answer, and before writing, think 2 or 3 or 4 or 5 or 10 times. Before writing it, think 2, 3, 4 or 10 times. It doesn't matter. Try to catch the weak point. අහමු කාගෙන් හරි මම මේ කියව දේව තේරෙනවද කියලා. සෙතික මං කියනව තේරෙනවද පුතේ? Yes, sir. Right. Senator? Right. ශානුක තේ බිව්වද? කෝ මේ ශානුක? මැසේජ් එකක් දානවා නේද? right. එහෙනම් මං කියන්න පොඩක් ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනේ අපි නැත්තම් හරි නෑනේ. Before writing it, we have to think 2, 3 or 10 times until you understand the correct answer. When you get a question, to check the wrong point, or when you get a question to write like this, it means there is a mistake in the sentence. You should identify it and you should rectify it. So your mind is just like a teacher's now. You are searching, you are looking for the wrong answers. Is it clear? Very good. Now let's move to the second question. A competitive exam system will be introduced for all grades. උත්තර පේනවා මට. A competitive exam system. A competitive exam system. ඒ කියන්නේ හරි උත්තර දෙන්නකෝ. A competitive exam system. ඒ කියන්නේ තරංගකාරී විභාග ක්‍රමයක් will be introduced කියලා තිනවා. Very good. අනිවාර්යෙන් මේක ed එන්න ඕන, d අකුරක් එන්න ඕන. will be introduced කියලා උත්තරේ එන්න ඕන. For all grades. Next one. බලන්න. Our online transactions is done by businessmen and customers. මොකක්ද answer එක මෙතනට? Online transactions. Yes, online transactions මෙන්න මෙතන is කියන උත්තරේ තමයි වැරද්ද. එහෙනම් එතනට එන්න ඕන ආ කියන වචනය. ඊළඟට some are extreme addicted. ඇතැම් අය, some කියන්නේ ඇතැම් අය, සමහරු extreme addicted.
to social media like Facebook. social media like Facebook කියන්නේ Facebook වැනි සමාජ මාධ්‍ය. Facebook වැනි සමාජ මාධ්‍ය. හරිද? Some are extremely addicted to social media like Facebook. එතකොට මොකද්ද වෙන්නේ? ඇතම් කට්ටිය ඇබ්බැහි වෙලයි ඉන්නේ. මොනවටද? එක්ස්ට්‍රීම් කියන වචනේ තමයි වැරද්ද. එක්ස්ට්‍රීම් කියන්නේ අතිශය කියන එක. මම මේක ටයිප් කරනවා දැන් සිංහලෙන්. එක්ස්ට්‍රීම් කියන එකේ තේරුම තමයි අතිශය කියන එක. අතිශය. අපි මේක වෙනස් කරන්න ඕන. අතිශය කියලා තිබුණොත් මේක හරියන්නේ නැහැ. අතිශය නෙමෙයි අතිශයින් කියලා මේක ඇඩ්වර්බ් එකක් බවට පත් කරන්න ඕන. එහෙනම් අගට ly දාලා ලියන්න ඕන. ආන්සර් එක හැදෙන්න ඕනි කොහොමද? එහෙනම් අතිශයින් කියලා. extremely ආන්සර් එක හැදෙන්න ඕන extremely කියලා. නේද? එහෙනම් මේ extremely extremely addicted අතිශයින්ම ඇබ්බැහි වෙලා ඉන්නේ. අතිශයින්ම ඇබ්බැහි වෙලා ඉන්නේ. right. everyone can use the internet useful කියලා තියෙනවා. හැම කෙනාටම පුළුවන්. right. මට උත්තරේ දෙන්න පුළුවන් කාටද බලන්න. everyone can use the internet useful කියලා කියනවා. එහෙනම් මොකක්ද ආන්සර් එක? use fully. very good. මට පේනවා සෙතික සෙනිත් කට්ටිය තව කීප දෙනෙක්ම උත්තර දානවා. අන්තර්ජාලය yes number 2 කියලා කියනවා කවුරු හරි. මෙන්න මේක තමයි useful කියන එක වැරදි තැන. මේක හැදෙන්න ඕන කොහොමද? usefully කියලා. දැන් ඔයා උත්තරේ ලියද්දි මේ කෑල්ල විතරක් ලියලා හරියන්නේ නැහැ right? හරි. ඒ කියන්නේ දැන් බලන්න the internet has its negative effects too. මෙතන වැරදි එක තමයි come on. වැරදි එක තමයි මොකද්ද? මෙන්න මේක. its කියන එක. මේ its කියලා කියන්නේ මොකද්ද? it is කියන එක. එහෙනම් මෙතන හරි උත්තරේ වෙන්න ඕන කොහොමද? very good. its කියලා එන්න ඕන. its විතරයි. එහි කියන අදහස එහි කියන අදහස. right. The internet has its negative effects too. Negative effects කියලා කියන්නේ ඍණාත්මක ප්‍රතිවිපාක. එහෙම නැත්නම් නරක
නෙගටිව් ප්‍රතිවිපාක නෙගටිව් ඉෆෙක්ට්ස් 2 කියන්නේ අල්තා යන්න ඍණාත්මක ප්‍රතිඵලත් right තේ බොන්න ඕන කට්ටිය තේ බොන්න ඕන හොඳේ ඊළඟ එකට යන්න ටක් ගාලා උත්තර කියන්න polythene bag have been එහෙනම් මෙතන වෙන්න ඕන මොකද්ද උත්තර හදන්න පුළුවන් දෙකක් පුතේ උත්තරේ හදාගනිද්දි හොඳට මතක තියාගන්න thrown away carelessly මේක හරි අමාරු එකක් කෙනෙකුට එකපාරට උත්තරේ කියන්න බැරි එකක් මේක දැන් polythene bag කියලා කිව්වහම මෙතන අපිට දෙකක් උත්තරේ හදාගන්න කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් මෙතනට කෙනෙක් හිතයි හැස් දැම්මොත් හරි නේද සර් කියලා මං කියනවා පුතේ එහෙම දැම්මොත් වැරදි මොකද දන්නවද නිකම්ම polythene bag කියලා නේ තියෙන්නේ එතකොට එක්ක මෙතනට එන්න ඕන නේද එහෙම නැත්තම් ද වෙන්න ඕන ඔය මොකක්වත් නැතුව හරිද ඔතන නිකම්ම polythene bag කියලා කියන අදහස ගත්තාම polythene bag එක කියලා තියෙන්නේ හැබැයි අපිට මේක polythene bags කියලා මෙතන S එකක් දාගත්තොත් මේ ඉතුරු ටික සේරම ලස්සනට නිවැරදිව ෆිට වෙනවා ඒ නිසා මම යෝජනා කරනවා ඔයාට මෙතන polythene bags කියලා BAG ගාවට S අකුරක් දාන්න කියලා polythene bags have been thrown away carelessly polythene cover අපරීක්ෂාකාරී විදියට විසික් කරලා තියෙනවා ඊළඟ එකට ඊළඟ එක බලන්න they have worked very hardly මෙන්න මේක වැරදි very hardly කියලා කිව්වහම නේද we have worked hardly කියලා වචනයක් ඉංග්‍රීසි වල නැහැ හොඳට මතක තියාගන්න hardly කියලා කියන්නේ adverb එකක් නෙවෙයි adverb පදවල අගට ක්‍රියා විශේෂණ වල අගට ly දානවා උනාට hard කියන වචනයට ly දාලා hardly කියලා හදාගන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. එහෙනම් මේක සාමාන්‍ය ආන්සර් එකක් විදිහට තියෙන්න ඕන. hard කියලා. හරිද? We hold the competition annual. Hold කියන්නේ පවත්වනවා. Very good. answer එක එනවා මට. annual කියන්නේ වාර්ෂික, competition කියන්නේ තරගය. මේකට අගට ly දාන්න ඕනේ. ANNUALLY annually වාර්ෂිකව නේද? වාර්ෂිකව annually. එහෙනම් මේක තමයි මෙතන උත්තරේ. දැන් ඔයාලට ලකුණු 10ක් මේකට හම්බ වෙන බව පේනවා.
සෙල්ලම් නෑ වැඩේ. නිකම්ම නිකං එකක් නෙමෙයි. You can get 10 marks for this question. ලකුණු 10ක්ම ගන්න පුළුවන් වටිනා golden question එකක්. So if you want to take right next question එක කියව ගන්න. මම ඔයාට ඒක දැන් මෙන්න මෙහෙම දෙනවා. අපිට කියවන්න තියෙන්නේ මෙන්න මේක. මේ වැද්දෝ ගැන පොඩි ඡේදයක් තියෙනවා. බලන්න කියවන්න try කරන්න. පළවෙනි කොටස කියව ගන්න. මම ඉතිරි කොටස උඩට ඇදලා තිරේ පෙන්නන්නම්කෝ. ඊට පස්සේ බලමු. වැද්දා people in Sri Lanka. ලංකාවේ වැඩි මිනිස්සු. This is the topic of the paragraph. ඉතින් paragraph reading එකකින් පස්සේ answers ලියන්න නේද? paragraph reading එකකින් පස්සේ answer ලියන්න අපිට යම් පුහුණුවක් ඕන වෙනවා. ඉතින් මේක කියවන්න ළමයි බයයි සහ කම්මැලි. ඒ නිසා ඔයා මේ කම්මැලිකමයි බයයි දෙක නැති කරගත්තොත් තමයි ඔයාට answers ලියන්න පුළුවන් වෙන්නේ. දැන් බලමු අපි මේක කියවන්න. දන්නේ නැති වචන ලියා ගන්න. දැන් ඩික්ෂනරි එක හදන ළමයින්ට එහෙම පුළුවන් තමන්ගේ answers මේවයින් හදා ගන්න. difficult words collect කරන්න. The වැද්දා people, ඒ කියන්නේ වැඩි මිනිස්සු in Sri Lanka, ලංකාවේ හෝ නේද? වනිලැත්තෝ නේද? වනිලැත්තෝ කියලා හඳුන්වන. ඒ කියන්නේ as they call themselves. ඔවුන්ටම කියන පරිදි ඔවුන් තමාම හඳුන්වා ගන්නා පරිදි කවුරුදුද? ආදි ඇබොරිජිනල්ස්. මේ ඇබොරිජින්ස් කියලා කියන්නේ කවුද? ABORIGINES. ඇබොරිජින්ස්. ඇබොරිජින්ස් කියන්නේ ආදිවාසීන්. ඇබොරිජින්ස් ආදිවාසීන්. ඇබොරිජින්ස් ආදිවාසීන්. ඇබොරිජින්ස් ආදිවාසීන්. Who have been living in small groups. කුඩා කණ්ඩායම් ලෙස දීවත් වෙලා ඉඳලා තියෙනවා මේ කට්ටිය නේද? In the northern part of the country. රටේ උතුරු කොටසේ. Northern part of the country. රටේ උතුරු කොටසේ. පැහැදිලිද? They usually ඔවුන් සාමාන්‍යයෙන් inhabit වාසභූමි කරගන්නේ මොනවද? inhabit වාසභූමි කරගන්නවා. ජීවත් වෙනවා. inhabit කොහෙද ඉන්නේ? in thick කියන්නේ ඝනකම ඝන jungles වනාන්තරවල. jungles වනාන්තර.
හරි. From human settlements මිනිස් වාසස්ථානයෙන් ඈත. away කියන්නේ ඈත. from කියන්නේ සිට. කොහේ සිට ඈතද? human settlement මිනිස් පදිංචිය මිනිස් වාසභූමියේ සිට ඈතින් තමයි මෙයාලා ඉන්නේ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ 4 centuries ශතවර්ෂ ගානක් තිස්සේ they have been confined to an isolated community. An isolated community කියලා කියන්නේ isolated community කියලා කියන්නේ හුදෙකලා වූ ජන කොට්ටාසයක් කියන එක. හුදෙකලා වූ එහෙම නැත්නම් තනි වූ ජන කොට්ටාශයක්. An isolated community. තනි වූ ජන කොට්ටාශයක්. community ජන කොට්ටාශය. right අපි මේ වචනේ තේරුම දැන් පොඩ්ඩක් මතකද කියලා චෙක් කරගන්න මම විද්‍යාත්මක ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. මේක ඇවිල්ලා ඔයා මීට කලින් කරලා ඇති සමහර විට සමහර ස්ටුඩන්ට්ලා දන්නේ නැතුවත් ඇති. මම ඒ නිසා මේකට ඉදිරිපත් කරන්න පරීක්ෂණයට ගන්නවා සෙනිත්ව. right අපි සෙනිත්ව අරගෙන වචනයක් පාඩම් කරගන්න ලේසි ක්‍රමයක් මම කියලා දෙන්න හදන්නේ. මේක ඇවිල්ලා එක්තරා මෙඩිටේෂන් එකක් වගේ දෙයක්. මොකුත්ම බැරි ළමෙක්ට වුණත් මේ සිස්ටම් එකෙන් පටස් ගාලා වචන vocabulary මතක හිටිනවා. right සෙනිත් පුතේ පොඩ්ඩක් මයික් එක ඔන් කරන්න. right මේක කරන්නේ සෙනිත් right මට පේනවා ඔයා. මේ වෙලාවෙම අපි කරන්න හදන්නේ පොඩි පරීක්ෂණයක්. මම ඔයාව දැන් ලැබ් එකට අරගෙන ගිහිල්ලා විද්‍යාත්මක පරීක්ෂණයකට ගන්න හදන්නේ. ඔයා කැමති නේද? right එහෙනම් සෙනිත් දෙන වැඩේ තමයි හැමෝම අහගෙන ඉන්නවද? මෙන්න මේ community කියන වචනය. දැන් අපි හිතමු මේක ටිකක් පාඩම් කරගන්න අමාරුයි කියලා. අකුරු ස්පෙලිංස් කෙනෙකුට අමතකයි නම් මතක තියාගන්න පාඩම් කරගන්න ක්‍රමයක්. මේකෙදි පාවිච්චි කරන්නේ තමන්ගේ හුස්ම. right මේ සිස්ටම් පාවිච්චි කරන්න පුළුවන් ගැඹුරු විදියට තමන්ට දෙයක් මතක තියාගන්න. මෙන්න මෙහෙමයි කරන්න ඕන. එක හුස්මක් අරගෙන එක හුස්මකින් COMMUNITY 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 මෙන්න මේ විදියට තමන් අවංක වෙලා දැන් අපි කොහොමත් මේ ටීම් එක වැඩ කරන්නේ අවංකවනේ. එතකොට හොරෙන් හුස්ම ගන්න නැතුව එක හුස්මක් තුලදී එක හුස්මකින් කීවතාවක් මේක කියන්න පුළුවන්ද කියලා තමන්ට චෙක් කරගන්න. අපි පොඩි තරගයක් තියලා බලමු සෙනිත් කීයක් කියනවද කියලා. අර විදියට. හරි සෙනිත් පටන් ගන්න එක හුස්මක් කරන් community කියන වචනේ අකුරු කියවන්න. community COMMUNITY මෙන්න මේ විදියට. right 1 2 3 start. COMMUNITY හරි එක හුස්මකින් කියන්න පුළුවන් කීයක් කියනවද ඔයා? පහක්. කවුද පුළුවන් සෙනිත්ව පරාද කරන්න? මං කියනවා මෙන්න මෙහෙම අහගෙන ඉන්න එහෙනම්. හොඳ ඉස්සෙල්ලා ගුරුවරයා කළා වෙන්නන්න එපා. ආදි. ඔන්න මම පටන් ගන්න හදන්නේ. COMMUNITY මම හිතන්නේ 25ක්. හරිද? ඇහුණා 25ක් කිව්වා. හරි. එහෙනම් දැන් සෙනිත් කිව්වා 5ක්. නුවන් සමීර කිව්වා 25ක්. කාටද පුළුවන් 10ක්වත් කියන්න? චැලෙන්ජ් එක. අපි දෙමු සෙතිකට. සෙතික වල්ලගමු අපි නේද? හැංගිලා ඉන්න නිසා. ආකාශුත් ඉන්නව නේද? ඊළඟට අල්ල ගන්නම්කෝ. හරි සෙතික ටක් කාලා එන්න. හරි දැන් කියන්න බලන්න සෙතික මොනවද? COMMUNITY එක හුස්මකින් වැඩි වාර ගණක් කියන්න. මේක හේතුව මම විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙනවා.
ඔයාට vocabulary මතක තියාගන්න හොඳම ක්‍රමය මේක වෙන විදිය. හරි. ශේතික නෑනේ. එහෙනම් මං අල්ලගන්නවා ආකාශව. ඔව්. එන්න ඉක්මනට. හරි හොඳ පුතා. අවංක වෙලා උත්තරේ දෙන්න අපි. come on. එක හුස්මක් හොඳට ගන්න. හැබැයි හුස්ම පිට කරන්නේ නැතුව ඉඳලා මොනවා හරි කරගන්න එපා. හරි. හොඳයි. ඇත්ත නේද 10ක්? කීයක්ද කිව්වේ 15ද 10ක්ද? 10යි. නුවන් සමීර වල්ලන්න තව ස්ටෙප් ඩබල් ට්‍රිපල් යන්න වෙනව නේද? එහෙනම් කොහොම හරි අල්ලන්න ඕන. හරි. එහෙනම් මම කොහොමද ඔය කියන්නේ? මගේ පෙනහැල්ල ලොකුයිද නෑ? එහෙම මොකුත් විශේෂ ලොකුවක් නෑ. හරිද? බලමු කවුද කියලා අපි අල්ලගන්න ඊළඟට. හිමාංශ හැංගිලා ඉන්නව නේද? මල් මූණු ඒ chat එකට මොනවා හරි සිම්බල් එකක් දදා ඉන්නවා. right එන්නකෝ. හොඳ හුස්මක් ගන්න. CO double double. right come on very good. CO double M U N I T Y 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 7යි. මං කියන්නේ අඩුවෙන් හේතුව. දැන් ඔයාලා දන්නවද බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් බුද්දිස්ට් අය දන්නවා මෙඩිටේෂන් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් හැම ආගමකම තියෙන භාවනා කිරීම කියන එක. එතකොට මේ භාවනාවේදී කරන්නේ මොකද්ද? හුස්මත් එක්ක අවධානය යොමු කිරීම තමයි ගොඩක් වෙලාවට මෙඩිටේෂන් එකකදී වෙන්නේ. වචනයක් පාඩම් කරද්දී ඒ වචනය අපිට අපේ ආත්මයත් එක්කම හුස්මත් එක්කම බැඳුණු ක්‍රමයකට ගැට ගැහුවොත් අපිට ඒක පාඩම් කරගන්න හිසා නේද? ආකාශ ඩිල්කි චමිත් අපි හැමෝටම මට හැමෝගෙම ගන්න කියන වෙලාවනේ යන නිසා අපිට පහසු වෙනවා මේ වචනේ අපිට මාර විදිහට හිතට වද්ද ගන්න. රයිට්. එතකොට යා අපි මේක විනෝදෙන් කරන්නේ. එක හුස්මකින් මට කොච්චර කියන්න පුළුවන්ද? ඒක තීරණය වෙනවා අනිත් එක හරි වැදගත්. මේක මේ ස්පෝකන් ඉංග්‍රීසි වලදී තියෙන අභ්‍යන්තර ව්‍යායාමයක් පෙනහැල්ලට කරන. ඒ තමයි අපේ හුස්ම අපි ගන්න එක හුස්ම ප්‍රමාණයකින් අපි එළියට පිට කරන වායුවෙන් තමයි අපි කතා කරද්දී අකුරු උච්චාරණය කරන්නේ. මම අකුරු උච්චාරණය කරනකොට ගොඩක් කට ඇරලා හුලම් පිට කරෝතින් මට කියන්න පුළුවන් වෙන්නේ වචන පොඩ්ඩයි. වචන චුට්ටයි. මොකද මම එක වචනයක් කියන්න පිට කරනු ලබන හුලම් ප්‍රමාණය මත අපිට මේ වචන කියන්න පුළුවන් ගාන තීරණය වෙනවා. එහෙනම් ඔයා කතාවක් පවත්වද්දි මම මේ කියන්නේ හොඳ ගැඹුරින් හිතන්න. අර හුස්ම උඩට ඇද today I am going to speak a few words on myself කියලා අදින්නේ ඇයි? හුස්ම ගන්න යනවා ඒ. ඇයි? කියන වේගෙ තියෙනවා. හැබැයි පෙනහැල්ලේ හුලන් ටික නැහැ. එතකොට හුස්ම අදිනකොට බ බ ප ප ග ග ග ඇදි තියෙනවා. නිසා හුලම් පාලනය කරලා කතා කරන්න. දැන් ඔයාලට පේනද මම සාමාන්‍යයෙන් මම කතා කරද්දී මම සිංහලෙන් කතා කරත් එක දිගට දැන් ගොඩක් දේවල් ගොඩක් කියවනවා කෙටි වචන හුලම් ප්‍රමාණයක් ඇතුළත. හුස්ම ගන්න නැතුව නේද? ඒකේ ට්‍රේනින් කරලා එක වෙච්ච දෙයක්. ඔයා හුස්ම නොගෙන ඉඳලා මොනවත් කරගන්න එපා රයිට්. හෙට පත්‍රේ වැටේ. මෙන්න මෙහෙම ඔන්ලයින් ගුරුවරයෙකු ගන්නලා මේක අපේ ළමයා හුස්ම ගන්න නැතුව ඉඳලා හොස්පිටල් ඇඩ්මිට් කියලා. එහෙම දාන්නේ. හරිද? මේ කියන්නේ මම උගන්වන්නේ බුද්ධිමත් ළමයින්ට. ඒ නිසා අර මේ මහා දැන මුත්තා කරන වැඩ කරන්නේ නැහැ. රයිට්. ඒ පස්සේ කියන්න එපා අම්මිලාට ගිහිල්ලා මේ සර් කිව්වා හුස්ම ගන්න නැතුව ඉඳන් උච්ච පාඩම් කරන්න. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේක අර මෙඩිටේෂන් එකක් වගේ යම් ප්‍රමාණයක් එක වචනකින් කීපාරක් හුස්මකින් කීපාරක් කියන්න පුළුවන්ද කියන එක චෙක් කරගන්න. ඩික්ටේෂන් ලියලා COMMUNITY නේද? එහෙම කියනවා. දැන් අර ඩබල් කියලා කියනවා ඩයන්න කියන්න ඔයාට ගොඩක් උලම් පිට වෙනවා ඩබල් M කියලා කියනවා ඩයන්නට. ඒ නිසා තමයි බ්‍රේක් වෙන්න හේතුව අර පුතාට. හරි. පාඩම් කරගන්න හොඳ ක්‍රමයක් මේක. දැන් මේ ඔක්කොම මම මේ විදිහට කියවන්න යන්නේ නැහැ. එතකොට ඔයාගේ වෙලාව අපත යනවා. මම නිකන් කියවන්න ඕන නම් පොඩි ප්‍රවේශයක් ගත්තේ. අපි මේ වගේ එකක් ආව ගමන් කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලම ප්‍රශ්න ටිකට යන්න ඕන. හරිද? බලන්න ඉස්සෙල්ලා ප්‍රශ්න ටික අවබෝධ කරගන්න. The following sentences are about පහත දැක්වෙන වාක්‍ය about the Vedda people in Sri Lanka. නේද? Vedda people. වැදි මිනිස්සු ගැනලු ලංකාවේ. Read them and categorize them under the subtopics. දැන් මෙන්න මේ දීලා තියෙන්නේ. හරිද? මේ දීලා තියෙන්නේ වාක්‍ය ටිකක් අර උඩ එකෙන් ගත්තු. නේද? ඉතින් මේ දීලා තියෙන වාක්‍ය
ටික කියවගෙන හොඳට. There are 4 sentences here. මේක හොඳ ඥානයක් ඉවසීමක් තියෙනලා මේකට මිසක් මේ ලකුණු ටික නම් ගන්න බෑ. කවමදාවත් හොඳට මතක තියාගන්න නිසා ඔයා ග්‍රේට් ළමෙක් වෙන්න ඕන. මේ දීලා තියෙන වාක්‍ය 4 ගත්තොත් මේ 4 අයිති වෙනවලු මෙන්න මේ දීලා තියෙන උපමාතෘකා වලට. උපමාතෘකා. දැන් උපමාතෘකා කියන්නේ මොනවද කියලා දන්නව නේද? සබ් ටොපික්ස්. මෙතන තියෙනවා සබ් ටොපික්ස් ටිකක් උපමාතෘකා ටිකක්. number A නේද? letter A. the origin pose වැද්දාස්. original pose වැද්දාස්. වැද්දාගේ original pose එක කියන්නේ ඉරියව්ව. වැද්දා the original pose වැද්දාස්. නේද? original ස්වභාවයේ ඉරියව්වේ වැද්දෝ. B කියලා කියන්නේ මොකද්ද? dwellings. පදිංචි වීම වාසස්ථාන කියන අදහස. පදිංචි වීම වාසස්ථාන කියන අදහස තමයි මේ B අකුරෙන් කියන්නේ dwellings කියලා. මේ වචන ලියලා පාඩම් කරගන්න ඕනේ. ඊළඟට C. faiths. විශ්වාස, ඇදහිලි. දැන් ඔය යක් මල මිනිස්සු මිනිස් ඇට කටු එල්ලලා ගෝන ඔළුව එල්ලලා කොටියගේ ඔළුව එල්ලලා මිනිස්සු මේ එක එකව කරනවනේ. faiths ඒවට වඳිනවා, පෙරලෙනවා නේද? they do various things, right? So here you can see මෙතනදී ඔයාලට දකින්න පුළුවන් here you can see මෙතන දකින්න පුළුවන් faiths and culture. විශ්වාස සහ සංස්කෘතිය. හරිද? foods කියලා කියන්නේ ආහාර කියන එක. මම කැමති මෙතන S එක නොදා තිබුණා නම් පේපර් එකේ වුණත් food ආහාර. දැන් බලන්න මෙතනින් A කියන එක දාන්න වෙන්නේ කෝකටද? ඔයාට එක වචනෙන් අල්ලගන්න පුළුවන් උඩ ඒව නොකියවා වුණත්. නිසා ළමයි මේ උඩ තියෙන පැරග්‍රාෆ් එකක් ලියන හැටි රහස් ගොඩක් මං කියලා දෙනවා මේ පැරග්‍රාෆ් එකත් එක්ක. එක තමයි ඔයා පැරග්‍රාෆ් එකක් කියවලා උත්තර ලියන එකේ රහස. පළවෙනි රහස තමයි ඔබ මුලින් කියවිය යුත්තේ ප්‍රශ්න ටික. අංක 1 මොකද්ද? කියවන්න ප්‍රශ්න ටික මුලින්. පැරග්‍රාෆ් එකට කලින්. දැන් මේක කියවද්දී මේ ක්වෙස්චන් එකේදී අපි මේ කතා කරන එකේදී තොරණක් වගේ මම මේ පාට කරපු එකේ ඔයාට කොයිම වෙලාවකවත් ඕනෙ වෙන්නේ නැහැ අර උඩ ටික කියවන්න. නේද? බලන්න කාලේ ඉතිරි. දැන් බලන්න ඔයාට තේරෙවි මෙන්න මෙහෙම එකක් මම ඉරක් අදිනවා මේකේ. මේ පළවෙනි එකේ මෙන්න මේකේ මම ඉරක් අදින්න හදන්නේ මෙන්න මේකේ. හරිද? මේ question number 1 වල huts කියලා තියෙනවා natural materials කියලා තියෙනවා. මට hut එකක් කියලා කියන්නේ මොකද්ද කියලා කියන්නකො කවුරු හරි. දැන් මේ නුවන් සමීර උත්තර ලියන්න හදන්නේ. hut එකක්. අහිංසා කියන බලන්න hut එකක් කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් hut එකක්. ඔව් පැල්පතක් මඩුවක් වගේ එකක් නේද? ඉතින් එතකොටම ඔයාට මේක අයිති වෙන. මේ මුළු මේකේ තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 words 11 words තියෙනවා මේකේ 1 2 ඔහම. මම මේ කරන්නේ වචන 11න් එක වචනයක් අල්ලගෙන මුළු උත්තරේ පාද ගන්න හදන්නේ. එහෙනම් මේකට අයිති වෙන උත්තරේ මොකද්ද? dwellings. එහෙනම් ඔයා මෙතනට දාන්න ඕන මොකද්ද? B කියන එක. ඇයි ඒ? හට් එකක් කියන්නේ වාසස්ථානයක් නෙනේ. ඉතින් මේකට මහා ඉංග්‍රීසි දැනුමක් ඕන වෙන්නේ නැහැ විභාගයක් ලියද්දී. මං කිව්වා මේක O level අයටත් වැදගත්. පැරග්‍රාෆ් එකක් ලියනකොට තියෙන දෙවනි රහස තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි number 2 මම number 1 කිව්වා. ඔයා කියවන්න ඕන පැරග්‍රාෆ් එකේ ප්‍රශ්නේ මේ ඉස්සර වෙලා මේ පැරග්‍රාෆ් එක නෙමෙයි questions first. number 2 දීලා තියෙන වචන මේ වගේ එකක් ආවොතින් මේ සේරම වචන දැනගෙන ඉන්න ඕනේ නෑ චමිත්. දැන් අපි කියවන් යනවානේ මෙහෙම නේද? letter. ඒ මොකද්ද? ඒ කියලා පාර කල්පනා කරනවා. නේද? දන්නේ නැත්තම්. made out කියන්නේ මොකද්ද කියලා කල්පනා කරනවා. made කියන්නේ නම් හැදුවා out කියන්නේ මොකද්ද දෙන්නේ? ඒක දන්නේ නෑ මං. materials කියන එක දන්නේ නැත්තම් අනේ ඒක මං දන්නේ නෑනේ. ඕක වැඩක් නෑ. මට බෑ ওই ප්‍රශ්නේ කියලා අතාරිනවා. එහෙම නෙමෙයි කරන්නේ. විභාගයකදී චෙක් කරනවා දේවල් දෙකක්. හරිද? එකක් තමයි විභාගයකදී චෙක් කරන
right? Knowledge. Knowledge. එහෙම නැත්නම් මොකද්ද? දැනුම. අපෙන් චෙක් කරනවා මොකද්ද? දැනුම. දැනුම විතරක් නෙමෙයි චෙක් කරන්නේ මොකද්ද? අපේ තියෙන කපටි කෛරාටික ස්කිල් එක නිපුණතාවය. නිපුණතාවය. ඒ මොකද්ද? මේ නිපුණතාවය කියලා කියන්නේ. මේක නැත්තම් ලකුණු ගන්න බෑ. ස්කිල් එක. ඒ කියන්නේ SKILL ස්කිල් තමයි නිපුණතාවය කියලා කියන්නේ. අපේ ස්කිල්ස්, knowledge and skills. නිපුණතාවය කියලා කියන්නේ කවුරු හවුත් කියන්නේ මේ දැනුම පදනම් වෙලා අපි තුල නිර්මාණය වෙන විශේෂ හැකියාවට අපි කියන නිපුණතාවය කියලා. හරිද? ඔයා හිතන ඔයා ගාව දැනුමක් තියෙනවා, knowledge එකක් තියෙනවා. ඒ තමයි මේ විදුලිය අකුණු ගහන වෙලාවට මොබයිල් එක පාවිච්චි කරන්න හොඳ නැහැ. දැනුමක් තියෙනවා ඔයාට එහෙම ඒ සම්බන්ධව. ඒ දැනුම තමයි විද්‍යාව ලෙසන් එකේදී ඔයා ඉගෙන ගන්නවා. නේද? විදුලි ධාරාවක් ගමන් කරන තැනකට මෙහෙම අර අකුණු ඇදගැනීමේ හැකියාව වැඩි කියලා. එහෙම නැත්නම් රූපවාහිනියේ වගේ තරංග එන තැනක් වලට අකුණු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා තුළ ඇති වෙන නිපුණතාවයක් තමයි ඔයා ඒ වෙලාවට ෆෝන් එක ටච් කර ඉන්නේ නැහැ. ඒ නිපුණතාවය ඇඟ ඇතුලේ හැදෙනවා. විභාගයකදී වුණත් දැනුමයි නිපුණතාවය කියලා දෙකක් හැදෙනවා. දැනුම කියන්නේ ගුරුවරු උගන්වනකොට දැන් මේ කියලා දෙන ඒවට තමයි දැනුම කියලා කියන්නේ. මේක ටික කාලයක් පුහුණු වෙනකොට ඔයා තුළ හැදෙනවා නේද? නිපුණතාවය තමයි දැන් නුවන් සර් කියලා දුන්න අපිට අද මෙන්න මෙහෙම ආන්සර් ලියනකොට ඡේදයකට අපි උත්තර ලියනවා නම් අපිට පළවෙනියටම ඡේද කියවන්න එපා. ඒ ප්‍රශ්න ටික කියවන්න කියන එක. අන්න ඒව නිපුණතාවය. එතකොට දැනුම විතරක් තියෙන නම් ඒ වගේම ඔයා දැන් ලියනකොට සෙන්ටෙන්ස් එක ඇතුලේ අපි දන්න එක වචනයක් හරි අහුන ගමන් අර උඩ තියෙන එකකින් උත්තරය හදලා බා ගන්න පුළුවන්. ඒක තමයි නිපුණතාවය. එහෙම නිපුණතා තියෙන ඔයාලට. ඔයාගේ හිත දන්න ඔයාට මොන නිපුණතාවද තියෙන්නේ කියලා. සමහර හොයන හැටිත් මම දන්නවා ළමයි නිපුණතාවයේ තමන්ගේ. ඊළඟට දැන් ගත්තොත් තව එකක් මම කියන්නම් මේ වගේ රහසක් මේකට සමහර දැනුම විතරක් තියෙන ළමයි මේ හරි වැදගත් දේවල් කියන්නේ හරිද? විතරක් කරන අය වැඩක් තමයි සෙතිකම්. මෙන්න මෙහෙම මේ ඔක්කොම මුලින් ඉඳන් කියවගෙන ගිහිල්ලා ඉංග්‍රීසි දැනුමින් විතරක් ලියන්න බලනවා. නේද? මට හොඳ ඩික්ටේෂන් පුළුවන්, මට වොකැබුලරි පුළුවන්, ටෙන්සස් පුළුවන්. එහෙම කියලා ළමයා පාඩම් කරගෙන දුක් විඳලා මුළු මේ දීලා තියෙන පැරග්‍රාෆ් එකම කියවන්න යනවා. මේ පැරග්‍රාෆ් එකේ අකුරක් නැහැ කියවලා ගිහිල්ලා අකුරෙන් අකුර තේරුම් පැන්සල් කොට වලින් ලියලිය අර ඉස්කෝලේ පාඩම ඉගෙන ගන්නවා වගේ මේ විභාගෙදිත් කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? එයාට මේක ටික වෙලාවක් යනකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ඔයාට පැය දෙකයි තියෙන්නේ. මේන් එකක් අකුරෙන් අකුර තේරුම් ගන්න ළමයාට බැරි වෙනකොට ළමයාගේ මානසිකව කඩා වැටෙනවා. ඊට පස්සේ ඔයාට හම්බ වෙන ප්‍රශ්නේ ඔයාට ලියා ගන්න බැරි වෙනවා. එතකොට තේරුණාද? මේ ප්‍රශ්න ලියන්න වෙන්නේ නැහැ. ඒ නිසා දැනුම තියෙන ළමයා කරන්නේ කියවන එක. නමුත් නිපුණතාවයේ තියෙන ළමයා දැනුමයි දෙකම තියෙන ළමයා කපටි කමෙන් උත්තර ටික පාදගෙන ලකුණු ටික ගන්නවා. නිසා එහෙම දක්ෂයෝ අවස්ථාවෝචිතව වැඩ කරන්න පුළුවන් අය තමයි විභාගවලදී පාස් වෙන්න ඕන. තෝරගන්නේ. දැනුම විතරක් තිබ්බට මදි. ප්‍රායෝගිකව ලියන හැටි දැනගන්න right. ඊළඟට බලමු. Number 2. Then originally Vedda people used to wear branches of trees. wear කියන්නේ මොකද්ද? අඳිනවා. branches කියන්නේ අතු, of trees කියන්නේ ගස්වල අතු. එහෙනම් මේක ෆුඩ් එකක්ද? නෑ. මේක සංස්කෘතිය හෝ විශ්වාසයද? නඳුන්ට ඔන්න දැන් තමයි මතක් වෙලා තියෙන්නේ අපිව. The original pose of Vedas. මේක වැද්දන්ගේ original pose එක. වැද්දන්ගේ තියෙන ස්වභාවික ඉරියව්ව. නේද? ඉතින් ඒක තමයි මම හිතන්නේ හොඳම උත්තරේ. මෙතනට එන්න ඕන first answer, number 2 answer is this one. බලමු අපි හොඳේ. මම දැනට ඔහොම කියන්න යනවා. They grow ඔවුන් වගා කරනවා. Dry grains වියලි ධාන්‍ය and vegetables. vegetables කියන එක දැක්ක ගමන් මොනම දැනුමක්වත් ඕනේ නැහැ ළමයෙකුට. vegetables කියන එක දැක්ක ගමන් මොකක්ද දෙන්න ඕන? ඔව් ඒ තමයි මගේ උත්තර ලිවීමේ කලාව. vegetables කියන එක ආව ගමන් මම දන්නවා මොකද්ද මේ? fruits කියලා එකට.
very good. ඒ අනිත් ඒවා මොකක්වත් ඕනේ නැහැ. මේ in addition කෑල්ලවත් මම යන්න කියවන්න යන්නේ නැහැ. හරිද? සාම්ප්‍රදායික කට්ටිය හැබැයි කියන ඕක කියවන්න අරක කියවන්න එහෙම කියලා. ඉතින් මේ මගේ සිස්ටම් එක මම මේ කියන්නේ ළමයි ඉස්කෝලේ බෙස්ට් මාක්ස් ගන්න සිස්ටම් එක. ඒ ළමයින්ට උදව් කරලා තියෙන විදිය මේ. එතකොට මේ ෆුඩ්ස් කියලා කියන වචනේ දැක්ක ගමන් මතක් වෙන මේක කෑම. vegetables. නේද? ඒ වගේ hunt down animals ඔය තියෙනවා සෑහෙන. ඉතින් මේක කියවනකොටම උත්තරේ සෙට් කරගත්තා. ඒ කියන්නේ ඔයාලට තප්පර කීපයක් හරි ඉතිරි වෙනවා රචනාව එහෙම ලියන්න. අතර they used to කියන්නේ ඔවුන් පුරුදු වෙලා හිටියා. මෙන්න බලන්න worship නේද? ඕක දන්නවනේ වඳිනවා කියන එක. the sun කියන්නේ ඉර කියන එක දන්නවනේ. rock කියන්නේ පර්වතයනේ. fire කියන්නේ ගින්දරනේ. ඔතනින් ওই worship කියන වචනේ දැක්ක ගමන් ළමේකට. නේද? worship කියන වචනේ දැක්ක ගමන් ඔයා දන්නව මොකද්ද? මේ කියන්නේ කල්චර් එක ගැන. very good. එහෙනම් උත්තර පාද ගනිද්දී මේ හැම අකුරක් නෑරම ඉංග්‍රීසියෙන් කියවලා තමයි උත්තර ලියන්න වෙන්නේ ඉංග්‍රීසි පේපර් එකට කියලා තියෙන බොරුව. ඒක ඇවිල්ලා ලොකු මිත්‍යාවක්. It's a big myth. You don't need to read all the words. හරිද? දැන් එහෙම කිව්වයි කියලා උත්තර කියවන්න නැතුව ලියන්න එපා. කියවිය යුතුයි. හැබැයි මේ කියපු ක්‍රමය මතක තියාගන්න. මම ඔය සිස්ටම් දෙකම පාවිච්චි කරලා තමයි විභාග පාස් කරන්නේ. ඉතින් ඒක නිසා මේ තරඟ විභාග ඔයා දන්නවා ඇති ගුරුවරුට විතරක් නෙමෙයි විදුහල්පතිතුමන්ලා තෝරගැනීමේ තරඟ විභාගයක් තියෙනවා. කොච්චර අමාරු වෙත්ද නේද ඉංග්‍රීසි විභාගයේ. එච්චර අමාරු නෑ වෙලාව තමයි අඩු එයාලට. ඉතින් උත්තර ලියන්නේ මේ වගේ සිස්ටම් වලින් එයාලට අපි කියලා දෙන්නේ. තරඟ විභාග ලෝ එන්ට්‍රන්ස් ලියනකොට එයාට තියෙනෙත් ඒ වගේ විභාගයක් ඉංග්‍රීසි වලට. කාලය මදි ගොඩක් ප්‍රශ්න තියෙනවා. සස් පෙළත් ඒ වගේ. කාලය මදි වෙලාව ගොඩක් පැය 3 ඒ කාලේ වුණාට ගොඩක් ලියන්න තියෙනවා. ඉතින් ඒ වගේම දැන් යන් දෙවෙනි එකට why can't whether people දැන් මෙන්න මේ වගේ වට උත්තර ලියද්දී හරිද? මේ වගේ සාමාන්‍ය ක්වෙස්චන් වල උත්තර ලියද්දී ඔබට දෙන රහස ඊළඟ ටිප් එක තමයි මම මේ කියන්නේ. මම කිව්වා පළවෙනි පැරග්‍රාෆ් රයිටින් වලදී රහස් දැන් දෙකක් කියලා දුන්නා. කොහොමද උත්තර ලියන්න ලේසි කියලා. එක තමයි ප්‍රශ්න ටික කියවිය යුතුයි එකට. ඡේදයට කලින්. දෙක අර වගේ දන්න වචනයක් අල්ලගෙන උත්තරේ පාද ගන්නවා දෙක. දැන් මේ කියලා දෙන්න හදන්නේ. මෙන්න මෙහෙම දැන් තිනකොට අපි කරන්න ඕන ඊළඟ සිස්ටම් එකක් ලේසි ක්‍රමයක් තමයි මෙන්න මේ මුල දීලා තියෙන question word එක පාඩ මතක තියාගන්න. හරිද? ඔහොම දීලා තියෙන ලාවට. දැන් why කියලා අහනකොට හැමෝම දන්නනේ ඇයි කියන එකනේ. හරි. ටික ටික අල්ල ගන්න. can't කියන්නේ බෑ. ඇයි බැරි? වැද්ද people වැදි මිනිස්සු. හරිද? දැන් ඊළඟට මෙන්න මේ වචනය ඊළඟට දීලා තියෙනක ඔයා අපි හිතමු දන්නේ නැහැ කියලා. මෙන්න මේක ඔයා දන්නේ නැහැ. මෙන්න මේ considered කියන එක දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දන්නේ නැහැ කියලා හිතමුකෝ. as කියන්නේ දන්නේ නැහැ. ඕක මොකුත් දන්නේ නැහැ. දැන් ඕකට උත්තරේ හොයාගන්න ඕනුනහම හරිද? ලකුණ හරියටම ගන්න නම් මම සිස්ටම් එකක් කියලා දෙනවා. මෙන්න මේ තියෙන කොටහ තියෙනවනේ. ඔය උද්ෘත දෙකක් ඇතුළේනේ තියෙන්නේ. නේද? මේ උද්ෘත දෙකක් ඇතුළේ තියෙන ඔය වචනේ තියෙනවා. අපි ඕකට උත්තරේ හොයාගෙන උඩට යනවා. හරිද? එතකොට ඔයා හොඳට මතක තියාගන්න මෙන්න මේ NOMADS කියන වචනය සහ why can't ඔය can't කියන වචනයත් එක්ක කොහේ හරි උඩ තියෙනවා. හරිද? මට කලින් පුළුවන් නම් හොයන්න ඔය NOMADS කියන වචනය. ඇහැ උඩින් ගෙනියන්න. කවුරු හොයාගත්තොත් මට කියන්න සර් මම දැක්කා මෙන්න මෙතන තියෙනවා කියලා. හොඳයි මයික් එක කරලා. උඩදී. උඩ කොයි පිළිද? තව ටිකක් කරගෙන තිබ්බනේ. කීවෙන් ලයින් එකද පුතේ? පළවෙනි එකේ අන්න රයිට්. අන්න හරි. මෙන්න cannot කියලා තියෙනවා. මෙන්න බලමු very good. දැන්
මේක අල්ලගත්තනේ ඔයා. දැන් අපි බලමු මේ මුකුත් තේරෙන්න ඕනේ නැහැ මේ ප්‍රශ්නේ. හරිද? Research has revealed that පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා that the people cannot be taken as nomads. මෙන්න තියෙනවා as කියන්නේ නිසා. මොකද්ද උත්තරේ? As they have always preferred a settled life looking after their needs by themselves in a very simple manner. ඔය මොකක්වත් තේරෙන්න ඕනේ නැහැ. අහලා තියෙන්නේ why කියලානේ. හොඳට අහගන්න මේ කියන බරපතල උත්තරයක් දෙන්න හැටි කියන්නේ හොඳේ. why කියලානේ අපෙන් අහලා තියෙන්නේ. අර ප්‍රශ්නේ අහලා තිබුණේ ඇයි කියලා. why කියන ප්‍රශ්න පදේ අහලා තිබ්බේ. ඒ කියන්නේ මොකද්ද? ඇයි? ඇයි? නේද? ඇයි කියලා අහලා තිබ්බේ. ඉතින් අහලා තිබුණේ ඇයි කියලා නම් උත්තරයක් දෙද්දි මොකද? මෙන්න මේ නිසයි කියලා තමයි අපි උත්තරේ පටන් ගන්න ගොඩක් වෙලාවට නේ. මොකද මෙන්න මේක නිසා තමයි. එහෙම කියලා තමයි ආන්සර් එක දෙන්නේ. දැන් මේ නිසා කියන අදහස ගන්න ඉංග්‍රීසි වල පාවිච්චි කරන පදයක් තමයි as කියලා කියන්නේ. අන්න එතනින් පටන් ගන්න උත්තරේ නැවතීමේ තිතක් නොමැතිව දිගටම ගලාගෙන යනවා. හොඳට බලන්න. මෙන්න මේ කියන උත්තරේ මේ කියන ආන්සර් එක ඔයාලට පේනවනේ ප්‍රශ්නේ තිබ්බේව නේද? That the people cannot taken as nomads. ඔහොම තියෙනවනේ. දැන් ඕව හිතන්න එපා. ඕකේ මම විභාග ශාලාවේදී ඔයාලට කැල්කියුලේටර් නෙමෙයි ඩික්ෂනරි එක යූස් කරන්න දෙන්නේ නැහැ නේ. ඉතින් ඔයා දන්නවා ප්‍රශ්නේ තිබුණේ why කියලා අහලා. එහෙනම් ඔයා උත්තරේ පටන් ගන්නවා මෙන්න තියෙනවා. as නිසා they have always preferred a settled life after. ඔහොම කියලා යනවා. මේක නැවතීමේදී තක් නෑ නේද? මෙන්න මෙතනින් තමයි නවතින්නේ. ඒ නිසා මෙන්න මෙතනට වෙනකන් ඔයා ආන්සර් එක ලියන්න ඕන. ලියද්දි මේ A අකුර මෙන්න මේ මුල තියෙන A අකුර පටන් ගන්න ඕනේ කැපිටල් අකුරකින්. as කියලා ලියන්න ඕන. එහෙමනම් ඔයාට මම මේ දැන් කියපු එක පැහැදිලි ඇති. ඔය එක අකුරක්වත් වරද්දන්න එපා. ළමයි කියවන්න ගිහිල්ලා සිංහලෙන් තේරෙන්නේ නැති වුණාම අමාරුයි කියලා තේරලා දාන්න එපා. නිසා මේක වඩා සුදුසු උපරිම උත්සාහයෙන් අල්ලගන්න එක. ඒකට තමයි ඥාණය කියලා කියන්නේ. හරිද? හරි. ඔන්න ඔය ටික තමයි උත්තරේ. නේද? ඔන්න ඔය කොටස. ඊළඟට අපි ඊළඟ question එක බලන්න. or why are they not in favor of modern type of living? ඔයා මේ ප්‍රශ්නේ තියෙන why කියන්නේත් එහෙනම් මොකද්ද? why කියන්නේත් ඇයි කියන එක නේද? ඇයි කියලා අහන්නේ. ඇයි කියලා අහන්නේ අපෙන් මේත්. ඇයි කියලා තමයි අහන්නේ. ඇයි? හොඳට අහගන්න මේක. ඒක හැමෝටම වැදගත්. ඇයි? එතකොට මේ ඉතුරු මුකුත් දන්නේ නැත්තම් ඔයා බලන්න මම ඒවට කියන්නෙත් නැතුව තමයි යන්නේ. හොඳේ? පස්සේ කියලා දෙන්නම් මොනවද මේ ප්‍රශ්නේ සිංහල තේරුම කියලා. ඇයි කියලා ඔයා විභාග ශාලාවේදී මේ කෑල්ල විතරක් නම් දන්නේ. why කියන විතරයි දන්නේ. ඊළඟ තියෙනවා මේ a modern type of කියන එක. මෙන්න මේක. මෙන්න මේක ඔයා දකිනවා. modern type of living කියලා තියෙනවා. නේද? in favor of ඔන්න ඔය කෑල්ල මතක තියාගෙන යනවා. අතේ හැරි ලියාගෙන ප්‍රශ්න පත්‍රේ දෙපැත්ත පෙරලන්න බෑනේ. දැන් පුතේ කපටි ක්‍රමයක් තමයි මේ පේපර් එක එන්නේ ගොඩක් වෙලාවට කෑලි දෙකකට. ප්‍රශ්න මේ ඡේදය තියෙන්නේ එක පිටුවක. මම කියන එක දැකලා ඇති ඔයා. ඊළඟට ප්‍රශ්න ටික තියෙනවා ඊළඟ පිටුවේ. දැන් මේ 6 වෙනි එකේ තමයි ඔබට පේනවා මේ 6. නේද? මම මේ පෙන්නන්නම් රවුන්ඩ් කරලා. මෙන්න මෙතන 6 වෙනි පිටුවේ තමයි තිබුණේ පැරග්‍රාෆ් එක. ඒවන 7 වෙනි පිටුව කියලා කියනවා තව පැත්තක් පෙළ ඉන්න ඕන උත්තරේ හොයන්න. උත්තර ලියද්දි. නිසා මේක එන්නේ මං කියන අත්දැකීම ග්‍රේඩ් 10 11 අයට අනිවාර්යයෙන්ම තියෙනවා මේ කියන කතාව. එතකොට ඔයාගේ කාලය වැය කරවන්න ඕන නිසා තමයි මේ විදිහට සෙට් කරන්නේ. ගොඩක් වෙලාවට 90%ක්ම වගේ අවස්ථාවල එක පේපර් එකේ එක පැත්තක ප්‍රශ්නේ තියෙනවා අනිත් පැත්තට පෙරලා ඉන්න ඕන උත්තරේ හොයන්න. මේක නිසා ඔයාට එපා වෙනවා. ඒක එපා කරවන්න තමයිම කරන්නේ. අනේ එහෙම වැරදිලා එහෙම එකක් නෙමෙයි. හොඳයි.
ඔයා කියලා දෙන්නේ නැහැ කට්ටිය. දැන් ඔයාට මේ පස්වෙනි එකට උත්තරේ ලියන්න උන අර පැත්ත මේ පැත්ත පෙරලන්න ඕනේ. ඔය වැඩේ අතහැරලා දානවා ඔයා එතකොට. ඔයා මතක තියාගන්න නමුත් ඔයාට පේනවා මෙන්න මෙතන හරි වැදගත් දෙයක්. දැක්කම බඩ පිරෙන දෙයක්. මොකද්ද පිරෙන්නේ බඩ? ඔන්න මම රවුම් කරනවා දැන්. ඔයාගේ මේක දැක්කම බඩ පිරේවි. මම මේ රවුම් කරනවා දැන් ඒක. ලකුණු 12ක්. ඒ කියන්නේ රචනාව ඇරුණාන් පස්සේ වැඩිම ලකුණු තියෙනවානේ. ලකුණු 12ක්. ලකුණු 12ක් කියන්නේ 60ක් ගන්න ළමයාට 72ක් වෙනවා. පැහැදිලිද? විභාගෙට. මේකට උත්තර ලියන්න ඕන. ඉවසීම නැති මිනිස්සුන්ට මේක කරන්න බෑ. ඒකේ වෙලාව අරගෙන මම මේ කියලා දෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මේක මතක තියාගෙන යන්න ඕන උඩට. මේකට වැඩියෙන් ලකුණු දෙන්නේ ඇයි? මේ වචන 250ක් ලියලා තමයි රචනාවට ලකුණු 15ක් හම්බෙන්නේ. You have to write 250 words. 250 words නේද? වචන 250ක් ලිව්වහන් තමයි රචනාවට ලකුණු 15 දෙන්නේ. 15යි ලකුණු දෙන්නේ. හැබැයි මෙතන මොකද්ද? පොඩි පොඩි ඉරි ගහලා ලකුණු 12ක් හම්බ වෙනවා. ඇයි මේක බරපතල වැඩක්. අමාරු වැඩක්. ඒ නිසා තමයි එහෙම ලකුණු දෙන්නේ. ඒකට වටිනාකමක් තියෙනවා. අමාරු දේවල් කරලා වීරයෙක් වෙනවා මිසක් ලේසි දේවල් කරලා ලෝකෙට පෙන්ලා වැඩක් නැහැ. නේද? හරි. එතකොට බලමු. මං කිව්ව රහස තමයි මෙන්න මේක මතක තියාගෙන ඉන්න කියලා කිව්වා. මොකද්ද? මෙන්න මේ modern type of living කියන එක. ඕක මතක තියාගන්න හැම අතේ ලියාගෙන උඩට යනවා. දැන් අර පේපර් එකේ කොලේ දෙපැත්තේ තිබුණොත් මොකද කරන්නේ? ওই වැදගත් key point එක. ඕකට කියන්නේ මං key point එක කියලා වැදගත් වචනේ. ඕක ඇඟිල්ලේ හරි කොහේ හරි කොලේක හරි පටස් ගාලා ලියාගෙන ඔය කෑල්ල ලියාගෙන උඩට යනවා. ඕක තියෙන තැන හොයනවා. යන් අපි හොයන්න. හරිද? මට කියන්න ළමයෙක් ඕක දැක්කොත් හොඳේ. මොකද්ද වචනේ පෙන්වන්නම් අයිමත්? modern type of living. හරිද? ඒක not කියලා තියෙනවා හොඳේ. they are not in. ඇත්තම තේරුම තමයි ඒගොල්ලෝ ඇයි කැමති නැත්තේ. ඒකට සහයෝගයක් නැත්තේ. අලුත් ජීවන ක්‍රමයට ලෝකෙ මේ තියෙන නූතන ජීවන ක්‍රමයට මේ වැද්දෝ කැමති නැත්තේ කියන එක අහන්නේ. බලන්න. පටස් ගාලා හොයන්න. කවුද වුණ ඉස්සෙල්ලම හොයාගන්නේ මට කලින්? එක වේගෙන් ඇහැ පල්ලෙහාට බලාගෙන ඉන්න එක වචනයක් හරි අහුවෙනවද කියලා. අනිවාර්යෙන් මේක අහුවෙන්නේ පළවෙනි ඡේදෙ නෙමෙයි බොහෝ වෙලාවට දෙවෙනි ඡේදෙ. මොකද උඩ ඒකට උත්තරේ එකේ අහුණා. ඒ වගේ තමයි නිකන් ස්වභාවය නිකන්. කවුරු හොයාගත්තොත් කියන්න මැසේජ් දාලා ඉන්න කොහොමද? අයි තායි ප්‍රශ්න බලමු. modern type of living වලටයි කැමති නැත්තේ කියලා අහන්නේ නේ. හොඳට බලා ගන්න. අයිත් යන් උඩට. ඔයාට පේනවද living කියන වචනේ? කවුරුත් හොයාගත්තේ නැහැ මේ තමයි මම්ම කියලා දෙනවා. මෙන්න මේක තියෙනවා. හරිද? මට හරි දුකයි අර grade 10 සමහර ළමයි නැති එකට අද ඒ කට්ටියට මේ පාඩු වෙන නිසා අවුල්. ඒ කියන්නේ මෙච්චර වැදගත් question එකක්. මේකට උත්තර ටික දාලා දෙන එක නෙමෙයි වැඩේ ප්‍රශ්නයක් ලියනවා කියන්නේ. දැන් බලන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි හොයාගත්තේ සෙනිත් හරි කවුරු කිව්වා මෙන්න මේකට උත්තරේ අපි මෙන්න මේ හරියෙන් හොයාගත්තා. මතකනේ? මෙන්න මේ හරියේ. ඒ කියන්නේ question number 1 වලට උත්තරේ තිබුණේ උඩ නම්. මේක නිකන් පොඩි සිස්ටම් එකක් මේ කියන්නේ. හරිද? කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ උඩදී හම්බ වුණා නම්
දෙවනි ප්‍රශ්නෙට උත්තරේ හම්බවීමේ සම්භාවිතාව. දැන් කාටවත් කියන්න එපා සර් කිව්වා පළවෙනි ඡේදය බැලුවා දැන් දෙවනි ඡේදය තමයි දෙක තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. මේක නිකන් ඇඟට දැනෙන මං අත්දැකීමෙන් කියන දෙයක්. දෙවනි එකට උත්තරේ හම්බවීමේ සම්භාවිතාව ගොඩක් තියෙන්නේ අර මේ ඡේදෙ නෙමෙයි. මේකේ නෙමෙයි ඒක තියෙන්නේ. හරිද? ඒක තිබීමේ සම්භාවිතාව තියෙන්නේ මේ පහළ කොටසක. ඒකට යටින්. මෙන්න මේ වගේ එකක තියෙන්නේ. දැන් මේ කියන ක්‍රමේ හරියටම හරි නැද්ද කියලා බලන්නකෝ. නේද? මෙන්න බලන්න දෙවෙනි එකට උත්තරේ මෙතන තිබුණා. එතකොට ළමයාගේ ඇහැ ගැට ගැහෙන්න ඕන. නෙත ගැටෙන්න ඕන. අර ටික කියෝ ඉන්න කියවනකොට විනාඩි 10ක් විතර යනවා ඉමත්. ඔය කාලය හොරකම් කරන ක්‍රම මේ තියෙන්නේ ඔබේ. very good. ශානු කත උස්සන් ඉන්නේ දැන් මට පේනවා අත උස්සන් ඉන්නවා. හරිද? It is quite evident ළමයා they are කියන්නේ it is quite evident කියලා කියන්නේ එය පැහැදිලි සාක්ෂි සහිතව විද්‍යමාන වෙනවලු. It is quite evident. එයට පැහැදිලි සාක්ෂි තියෙනවා. මොකටද? that කියන්නේ බව. They are highly motivated by nature. ඒගොල්ලෝ අතිශයින්ම නේද උසස් ලෙස උත්තේජිත වෙලා ඉන්නේ. අතිශයින්ම උත්තේජිත ලෙස motivated. අතිශයින්ම උත්තේජිත වෙලා. මොකක් වෙලාද? මම මේක ලියනවා. අතිශය උත්තේජිතයි. ඒ කියන්නේ සබාදහම දැකලා කලම්බණය වෙලා ඉන්නේ නිකන්. ඒක දාලා යන්න බෑ වගේ එකක්. එයාව මහ පොළොව බදාගෙන කාගෙන ගංගා ඇලදොල මේවා අපේ සහෝදරයෝ කියලා හිතාගෙන අර සියැටල් වගේ ජීවත් වෙන කට්ටිය. සියැටල් ගැන දන්නේ නැත්නම් හොයලා ගන්න. ලිටරචර් කරන අය දන්නවා ඇති. කලින් සිලබස් එකේ ලිටරචර් වලට තිබ්බ සියැටල් ගැන. මේ මහ පොළොව අපේ අම්මා තාත්තා ජීවත් වෙච්ච පොළොව. ඒකේ ගංගාවල ගලන්නේ ඔවුන්ගේ ඥාතීන්ගේ රුධිරය. මේ සුළඟ මේ වලාකුළු ඒවා කිය වැදි නායකයෙක් කියන කතාවක්. ඉංග්‍රීසි වල තියෙන හරිම ලස්සනම භාෂාව තියෙන යන්නේ වයි. ඇසල කඳුළු වෙනවා හරියට සබාදහම එක සංනිවේදනය කරනකොට. බලන්න එහෙනම් highly motivated by nature. ඒගොල්ලෝ සබාදහමත් එක්ක හරියට බැඳිලා සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක නිසා so that they used to refuse, right? So that කියන්නේ පිනිස. මොකක් පිනිසද? they used to refuse. ඔවුන් ප්‍රතික්ෂේප කරන්න පුරුදු වෙලා ඉන්නවා. මොකක්ද ප්‍රතික්ෂේප කරන්නේ? the urban development. the urban development කියන්නේ නාගරික සංවර්ධනය. the urban development. ඒ වගේම modern type of living. නූතන වර්ගයේ ජීවිත. එහෙනම් මේ උත්තරේ කියනවා ඒගොල්ලෝ නූතන වර්ගයේ ජීවිත ප්‍රතික්ෂේප කරනවා. හරිද? ඒක අල්ලගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේ refuse කියන්නේ ක්‍රියාපදයක්. ප්‍රතික්ෂේප කරනවා. ඔබට කවුරු හරි යම් යෝජනාවක් කරනවා කියලා හිතන්න. ඔබ කොහේ හරි යනකොට. right? කවුරු හරි අහනවා ඔබෙන්. ඔබ මට කැමතිද? Do you like me? එතකොට ඔයා කියනවා right? ඔයා ඇවිල්ලා කියනවා I refuse your idea. I refuse. මම ප්‍රතික්ෂේප කරනවා ඔබේ අදහස. right? I want to learn. I love my parents only. right? මේ කාලේ තරුණ ළමයින්ට ඇති වෙන ගැටලු වලට මම මේ වගේ වචන පාවිච්චි කරන්න හේතුව තමයි ඔයාලට ජීවිතය ගැන පාඩමක් කියලා දෙන්න. නේද පණ දෙන්නම් කියලා එන මිනිස්සු තමයි ජීවිතය අතහැරලා දාලා විනාශ කරලා යන්නේ. හොඳට මතක තියාගන්න. දෙමව්පියන් නැර වෙනත් ජීවිතයක් නැත. මගේ යාළුවෝ ඉන්නවා එහෙම කරලා විනාශ වෙලා විභාගෙට මාසයක් තියලා අම්මලා තාත්තලා ටැස් වලට කඳුළු දීලා වැරදි මාවත් වල ගිහිල්ලා අදට විවිධ ගාමන්ට් වල රස්සා කරන අය. ඉතින් ඒ නිසා ඉරණම වෙනස් කරගන්න නම් හැඟීම් පාලනය කරගන්න ඕන. කටයි හැඟීනොයි රයිට් පාලනය කරගන්න ළමයෙකුට ගොඩක් දුර යන්න පුළුවන්. ලස්සන කියලා කියන්නේ ස්මාර්ට් වෙනවා කියන්නේ බොයි කෙනෙක් නම් ස්මාර්ට් වෙනවා කියලා කියන්නේ හැන්සම් වෙනවා කියලා කියන්නේ රූපෙන් විතරක් නෙමෙයි. ඔන්න ක්වොලිටිස් වලින් හැන්සම් වෙන එක. රයිට් වැරදි කරන්න අවකාශය තියෙද්දි අම්මා තාත්තා නොදකින වෙලාවක වැරද්දක් නොකර ඉඳීම තමයි පිරිමිකම කියලා කියන්නේ පුතාලට. මම මේ කියන යෝජනාව. රයිට් මම ගොඩක් වයසක ගුරුවරයෙක් නෙමෙයි. ඉතින් මම තරුණ කාලේ පහු කරමින් ඉන්න මිනිස්සෙක්. ඒක මම මේ අත්දැකීමෙන් කියන දෙයක්. රයිට් පිරිමිකම කියන්නේ ඒක. ගෑනු ළමයෙක් වුණත් ඒ දේ අදාළයි.
අම්මා තාත්තා නැති වෙලාවේ වැරදි කරන්න පුළුවන් chance එක තියෙද්දි වැරදි නොකර ඉඳීම තමයි වීරත්වය කියන්නේ. හරිද? හොරෙන් වැරදි වැඩ කරලා අම්මට සිරි මං අම්මා රැවට්ටුවා, මරුවට රැවට්ටුවා තාත්තිව නේද? එහෙම කියලා කියන එක කියන්නේ ගොන්කම. හරිද? නිසා ටයිප්ස් දෙකක ළමයි ඉන්නවා. ගොන්නු ඉන්නවා වීරත්වය කියලා හිතාගෙන ගොන් වැඩ කරන. එහෙම අය ආශ්‍රය කරන්න එපා. වීරයෝ ඉන්නවා නිහඬව ඉඳගෙන අධ්‍යාපනය ලැබලා දෙමව්පියන්ව නොරවටා ඉන්න කට්ටිය. ඒ නිසා වියදම් කරන සතේ පවා අරගෙන ඒකෙන් වංචාවක් කරලා ඔබේ යාළුවෙක් ඔබට කිව්වොත් මං අම්මව රවට්ටලා මෙහෙම කරා කියලා ඒ යාළුවා දවසක ඔයාව රවට්ටලා තව කෙනෙකුට කියනවා මං මෙයාව රවට්ටලා මම මෙහෙම වැඩක් කරා කියලා. අම්මව රවට්ටන්න පුළුවන් ළමයෙකුට මේ ලෝකේ රවට්ටන්න බැරි ඕනම කෙනෙක් නැහැ. අප්පච්චිව රවට්ටන්න පුළුවන් කෙනෙකුට මේ ලෝකේ රවට්ටන්න බැරි කිසිම කෙනෙක් නැහැ. හරිද? වදපු තාත් අම්මයි හදපු තාත්තයි රවට්ටනවා නම් එහෙම කෙනා වාසය කරන්න දෙපාරක් නෙවෙයි 10 පාරක් හිතන්න. හරිද? එහෙම කියලා ඉවරලා අම්මිට හොරා තමයි මම මේවාට කෝල් කරන්න කියලා කියනවා නම් අම්මා රවට්ටලා ඔයාව එක්ක හිතවත්කමක් හදාගන්න හදනවා කියන්නේ අවුරුදු 16ක් 15ක් හදපු අම්මව රැවට්ටුවා නම් ඒ කෙනා මාසෙක දෙකක ඉඳන් දණ්ඩ ඔයාව එතනින් හැම කියන්නේ නැහැ. රයිට්? මේව ජීවිතේට වැදගත් දේවල්. අපි යන් ඊළඟ එකට උත්තරේ හොයාගන්න. එහෙනම් ඔයා මේකේ උත්තරේ තමයි හරිද? because කියලා ලියනවා. ඕනම් මෙතින් නම් ලියන්න පුළුවන්. It is quite evident that they are highly motivated by nature. ඔන්න ඔතනට වෙනකම්. ඕන් සෝබා දහම නිසා හරියට උත්තේජන වෙලා ඉන්නේ. ඊළඟට මේ තියෙන කොට හිතන්ට ලියන්න අවශ්‍ය නැහැ නේද? ඒ කියන්නේ එහෙනම් මේක තමයි හරි උත්තරේ. right? හරි උත්තරේ ඔක. ඊළඟ එකට යන් උත්තරේ හොයන්න. put out, pick out කියන්නේ අහුඳ ගන්න. දැන් pick out කියන්නේ අමුතු වචනයක් නේද? දැන් pick out කියවන ළමයාට ප්‍රශ්නේ තේරෙන්නේ නැති නිසා උත්තරේ ලියන්න බැරි වෙනවා. wait sorry. උත්තර නෙමෙයි. pick out. pick out කියන්නේ අර උස්සලා අරන් කොටු දීලා තියෙන ඡේදයෙන් අරගෙන ලියන්න. pick out. The sentence which talks කතා කරනු ලබන පවසනු ලබන වාක්‍ය උපුටා ලියන්නලු. මොකක්ද? about කියන්නේ ගැන early abodes of weather people. දැන් ඔයා දන්නේ නැත්නම් abodes කියලා කියන්නේ මොකක්ද කියලා. මෙන්න early abodes කියන වචනය සහිත කොටස හොයා ගන්නවා අපි ඡේදේ. weather people early abodes. එතකොට මේක උපුටලා නෙලියන්න තියෙන්නේ. ඔයා අනිවාර්යෙන් ලියනකොට මොනවද එකද දාන්න ඕන? උද්ෘත දෙකක් ඇතුලේ තමයි මේක ලියන්න ඕන. ඒක තමයි master knowledge එක කියලා කියන්නේ. If you have a master knowledge about paper writing, you should follow all the things what I say. එතකොට දැන් බලන්න අපි උත්තරේ හොයන්න හදන්නේ. අතකනේ වැදගත් වචනේ early abodes of weather people. ABODES. හරිද? දැන් මම ඔයාට මේ වචනේ දැනට කියන්නේ නැහැ තේරුම abodes කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔයාගේ මානසිකත්වය වෙනස් වෙනවනේ නේ. අපි යන් දැන් හොයන්න. early abodes. එන උත්තරේ තියෙන්න ඕනේ ගොඩක් වෙලාවට ඊළඟ ඡේදේ වගේ. මම නිකන් කනාවට මේ එහෙම කියන්නේ. නේද? බලන්න early abodes. හරිද? ඔබ දන්නෝ මේ about කියන වචන වල හොයාගන්න බැරි නම් මම උත්තරේ කියනවා. මම කියන්නම් about කියන එක නැත්තම් මට ඒක හොයාගන්න බෑ. about කියලා කියන්නේ වාසස් ස්ථාන එහෙම නැත්තම් නිවහන ඉඳපු තැන් ස්ථාන අර ඉන්න තැන abode එක ඉන්න තැන ඒ කියන්නේ ජීවත් වෙන තැන abode කියලා කියන්නේ හරිද අන්න ඒ වචනයට අදාළ කොට ඔව් පුතේ කොතන තියෙන්නේ යට පෙළේ තියෙන්නේ සෝරි පුතා කීවෙනි පෙළේද යට පෙළේ යටම මේකේ ඔව් මේ හරිය තියෙනවනේ මේක නේද කියන්නේ
හරි හරි ආ very good නියමයි very good the person of their language for songs and they used to find cows and rock shelters for the adopt and right බලන්න හරියටම අර කියපු වචනෙත් එක්කම තිබුණානේ ඒ කියන්නේ බලන්න ඔයා මොළ ඉඳන් කියවන්න වෙන උතන්ට වෙනකම්ම එකින් එක කියෙව්වොත් අරම වචනයක් හොයාගෙන හරිද මම ඔයාගේ යාළුවටත් මේ කියලා දීපු පොයින්ට් කියලා දෙන්න මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි කරන්න එපා මෙන්න මෙහෙමයි කිය ඔයාලගේ භාෂාවක් තියෙනවනේ මට මම නැති වෙලාවට කතා කරන්නේ ටීචර්ස් නැති වෙලාවට කතා කරන්නේ නේද හිතට දැනෙන භාෂාවක් නේද මෙහි එනු මිතුර ඔබ මෙහි අසුන් ගනු නේද එහෙම වැදගත් භාෂාවෙන් නෙමෙයි කතා කරන ගොඩක් වෙලාට යාළුවෙක් හම්බුනම නේද ඒයි මේවරේ මේ කියන්නේ නේද මිතුර මෙහි එනු මැන ගුරුතුමා අපිට ඉගැන්නුවා මෙන්න මෙහෙම කාරණා එහෙම කියලා කියන්නේ නේද right එහෙනම් මෙන්න about කියලා කියන්නේ ඒගොල්ලෝගේ වාසස්ථාන as their abodes they used to find caves and rock shelters එයාලගේ වාසස්ථාන පිළිබඳ තියෙන දේ ලියන්න කියලා තියෙනනේ but now small greenhouses are built making use of the materials that could be easily found within their own environment මම නම් දිගටම ඒ කෑල්ල ලියනවා තිතක් ගාවට මම ඇයි ඒ මෙන්න මෙහෙමයි originally මම තේරුම දැන් කියන්නම් original විදියටම they used to find ඔවුන් හොයාගන්න find find කියලා කියන්නේ හොයනවා කියන එක හරිද මෙන්න මේ find find හොයනවා මොනවද ඔවුන් හොයන්න used to කියන්නේ පුරුදු වෙලා හිටියා දැන් කවුරු හරි කිව්වොත් used to කියන්නේ වාක්‍ය රටාවක් USCD2 මේ පාවිච්චි කරා කියන එක නෙමෙයි පුතේ හොඳේ USCD2 කියලා දාලා ඉවල ක්‍රියාපදයක් දැම්මොත් අන්නේ දේ කරන්න පුරුදු වෙලා හිටියා කවුරු හරි කියන මෙහෙම සිරිපාල used to smoke සිරිපාල දුම්පානය කරන්න පුරුදු වෙලා හිටියා I used to sleep at daytime මම දවල් කාලෙට නිදා ගන්න පුරුදු වෙලා හිටියා used to කියන්නේ පුරුදු වෙලා හිටියා my mother used to blame me මගේ අම්මා මට බනින්න පුරුදු වෙලා හිටියා used to මෙන්න මෙතන දාන ක්‍රියාපදය අනුව තමයි ඒක තීරණය වෙන්නේ ඒකත් ලියා ගන්න කොහේ හරි used to කියලා දාන්නේ මේක රටාවක් right මෙයාලා පුරුදු වෙලා හිටියා හොයන්න ගල් ගුහා caves කියන්නේ ගල් ගුහා ඒ වගේම rock shelters කියලා කියන්නේ ගල් වලින් ආවරණය වෙලා හැදෙන්නා වූ rock shelters සෙවන මහා ගල් වලින් වැටෙනවනේ හෙවණක් පොඩිනේ මහා ගුහා නොමුණට rock shelters shelter කියලා කියන්නේ සෙවන right පර්වත සෙවන as their abode එයාලගේ නිවාස වාසස්ථාන වාසභූමි ලෙස නමුත් දැන් small greenhouses කුඩා නිවාස හරිත නිවහන් හරිත greenhouses කියලා කියන්නේ මේකේ තේරුම මෙන්න මෙහෙමයි ඔයා දන්නවා දැන් ඔයාගේ ගෙදර කොච්චර ලස්සනට හදලා තිබ්බත් ඔයාට මැටි ගහපු වරිච්චි බිත්ති බැඳපු කටු මැටි ගහපු හොඳ ගම්මානික කුඹුරු යායක් ළඟ තියෙන තනියෙන් පොල්ලතු හෙවිලි කරපු නේද පිදුරු හරි වීබිස්සක් තියෙන එකක් දැක්කාම හරකෙක් බැඳලා ඉන්න කුකුල් පැටවු ටිකක් මිදුලේ දුවන මිදුලේ තියෙන වතුර වලේ තාරාව නටන මෙහෙම පරිසරයක් දැක්කම පුදුමාකාර සීතලක් එකට දැනෙනවා නේද හරි අමුතු පාරිසරිකක් ඔයාගේ ගෙදර කොච්චර ටයිල් පොළවේ ඇවිද්දා ඒ දැනෙන්නේ නැති සැපක් අපිට දැනෙනවා මේ එළියේ පරිසරයේ තියෙන තැන්වල එතකොට මේ ග්‍රීන් හවුස් එකක් කියලා කියන්නේ හරිත නිවහනක් ඒ කියන්නේ අන්නර වර්ගයේ ගයක් වැද්දෝ හදන්නේ පිදුරු හරි මොනවා හරි දාලා නේද තමන්ට වටපිටාවෙන් හොයාගන්න පුළුවන් ලී දඬු දාලා ලස්සනට ඒව කපලා එල්ලලා ලන්තෑරුමක් එහෙම එල්ලලා මී ඉටි වගේ දේවල් වලින් කැලෙන් හොයාගන්න පුළුවන් තෙල් වර්ග වලින් පහනක් ගැට ගහලා ඒකේ නේ වැට කඩළු මායි වැටක් ගැට ගහලා ලී දඬු ගැට ගහලා කිසිම පොලිතින් ආදී දේවල් නැතුව නේද කුරහන් තලප වගේ දෙයක් හදාගෙන දඩමස් එක්ක කකා නේ විශේෂ බෙල්ට් එක දාලා ගලිසම ඇඳගෙන සපත්තු දාලා නෙමෙයි ඉන්නේ මහ පොළොවේ අඩිය ගහලා මෝහමක් එහෙම බිත්ති එල්ලලා ගෝණන් තට්ටුවක් ගැට ගහලා ඉතින් මේ පරිසරයට හිතින් යන්න ග්‍රීන් හවුස් එකක් කියන්නේ වගේ එකක් built හදනවලු making use of කියන්නේ ප්‍රයෝජනයට ගනිමින් making use of ප්‍රයෝජනයට ගැනීමෙන් right making use කියලා කියන්නේ ප්‍රේස් එකක් මේ කියන්නේ සර් ගන්නවා ඔය එකත්
make use of කියලා කියන්නේ ප්‍රයෝජනට ගන්නවා. මම ඔයාලට කියන මෙහෙම වාක්‍යයක්. right? make use of make use of your teachers. make use of your teachers. ඔබගේ ගුරුවරුන්ගෙන් ප්‍රයෝජන ගන්න. make use of your teachers. හොඳට මතක තියාගන්න මේකේ කතාව. දැන් බලන්න the materials කියන්නේ අමුද්‍රව්‍ය that could be easily found. පහසුවෙන් සොයාගත හැකි. right? මේ that කියන්නේ මොකද්ද? relative pronoun පදයක්. එහෙනම් අමුද්‍රව්‍ය ගැන තමයි මේ කතා කරන්නේ. මොන අමුද්‍රව්‍යද? පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය. right, that could be easily found කියලා කියන්නේ. right, මට 1 minute දෙන්න පුතේ. හරි. මං හිතනවා මං කියන දේ ඇහෙයි කියලා. දැන් ඉඳන් within their own environment. within කියන්නේ තුල ඒගොල්ලොන්ගේ ඔවුන්ටම අයත් වූ environment එකෙන් OWN own කියලා කියන්නේ ඔවුන්ටම අයිති කියන එක. ඔවුන්ටම අයිති. environment එක කියන්නේ පරිසරය. ඔවුන්ටම අයිති ඔවුන්ගේ පරිසරයෙන් හොයාගන්න පුළුවන් වන දේවල් පාවිච්චි කරලා green houses හදා ගන්නවා. ඉතින් මේක ලියන්න ඕන උද්ෘත වලින් උපුටලා නේද? මෙන්න මෙතන ඉඳන්ම ඔයාට උද්ෘත දෙකක් එක්ක අරන් මේක ලස්සනට ලියන්න පුළුවන්. නේද? එහෙනම් මං හිතනවා ඔයා ආන්සර් එක පාද ගනී කියලා. ඉතින් ලකුණු 14ක් 12ක් හම්බ වෙන්නේ නිකන් පිනට දෙනව නෙමෙයි ඒ ලකුණු. අහිංසක ළමෙක් දක්ෂ ළමෙක් මහන්සි වෙලා තමයි මේ ලකුණු ගන්නෙ. ඉතින් ගන්න නම් ඉවසීම උපරිම තියෙන්න ඕන. උපක්‍රමික ඥානය උපරිම තියෙන්න ඕන. එහෙනම් ආමිකේ ඔබ දන්නවා උපක්‍රමික ඥානය දෙනවා යුද ඥානය. මේ LTT එක ඉන්න කිලෝමීටර 30 40 ඇතුළට ගිහිල්ලා බඩගාගෙන ගිහින් ගහලා එන හමුදාව සිබළු ඉඳලා තියෙනවා ලංකාවේ. ඉතින් ඒ වගේ ඒවට දෙන ට්‍රේනින් එකක් දෙන්න ට්‍රේනර්ස්ලා ඉන්නවා. ඉතින් ගුරුවරු ඉන්නවා. කොහොමද කරන්න කියලා වැඩේ හිතා ගන්න බැරි වෙන විදිහට. ඉතින් ලකුණු හිතා ගන්න බැරි වෙන විදිහට අප් වෙන සිස්ටම් තියෙනවා. ඒ සිස්ටම් කියලා දෙන්න මම අනිවාර්යෙන් උදව් කරනවා. හරිද? සමග ස්ටුඩන්ට්ලා හොඳ සෝල්ජර්ස්ලා වගේ උඩට ගිහින් ගහලා එනවා. කවුරුත් දන්නේ නැහැ කොහොමද මතුනේ කියලා. එකපාරටම හොයාගන්න බැරි වුණාම තමයි ගුරුවරයා හොයන්නේ. මගේ අත්දැකීම මම මේ කියන්නේ. ලකුණු වැඩි වෙනකොට තමයි ගුරුවරයාගේ නම හොයන්නේ. කාගේද කියලා හොයනවා. හරිද? ඉතින් ඔයාලගේ දැනුම මම පොඩි සපෝට් එක දෙන්න මිනිස්සෙක් විතරයි. හරි. In their normal setup ඔය ප්‍රශ්න පහ විතරක් මම කියලා දෙන්නම් දැන්. In their normal setup of their life, what is the role of male වැද්දාස්? මේක දන්නේ නැත්නම් ඔයා බලන්න male වැද්දා කියලා එකක් තියෙනවා. මේක නම් හැමෝම දන්නව නේද? ලංකාවේ ළමයි දන්න මේල් කියන්නේ පිරිමි කියන එක. වැද්දා කියන්නේ වැද්දෝ. පිරිමි වැද්දාගේ රෝල් එක කියන්නේ භූමිකාව. නේද? මේව මොකුත් දන්නේ නැති කියලා හිතමු මෙන්න මේ කෑල්ලම දන්නේ නැහැ කියලා. හරිද? what කියන එක දන්නවනේ. පිරිමි වැද්දාගේ භූමිකාව මොකක්ද කියලා අහනවා. රෝල් එක. දැන් බලන්න ඕක යට හරිය ඇති. ටිකක් යටට වෙන්න තියෙන්න ඕන නේද? බලන්න මේ හරිය ඇති කොහේ හරි රෝල් වැද්දාස් මේල් වැද්දාස් කියලා. අන්තිම හරිය වගේ නිකන් බලන්න නිකන් කනාවට වගේ උත්තරේ සෙට් වෙනවද කියලා. මොකද අර උත්තරේ දීපේ මේ හරියනේ. මේ උත්තරේ ඇත්ත ඊට යටින්. පේනවද? ඔන්න තියෙනවා මේල් වැද්දා vacate the homes during the most part of the day while females remain at home with their kids. එතකොට ඔයා හිතන්නකො මොකද්ද මේ කියන්නේ? සිංහල තේරුම නොතේරුණත්
ඔයා මේක ලිව්වනම් උත්තරේට ලකුණු සම්පූර්ණ හම්බ වෙනවා. The male වැද්දා vacate the homes during most part of the day time. ඒ කියන්නේ මේ මෙතනට ලිව්වත් හරි vacate vacation එක කියන්නේ මොකද්ද? නිවාඩුවනේ. vacate කරනවා කියන්නේ හිස් කරනවා. ඒ කියන්නේ ගෙදර ඉන්නේ නැහැ පිරිමි වැද්දෝ. කොයි වෙලාවටද ගෙදර ඉන්නේ නැත්තේ? During most part of the day. දවඩේ වැඩි කොටසක් ගෙදර ඉන්නේ නැහැ. ඇයි එළියට යනවා. මොකටද යන්නේ? දඩයන් කරන්න. හරිද? මේ ගැන මුකුත් අමතර විස්තරයක් නැහැ. නමුත් the male වැද්දා vacate the homes during most part of the day. While females remain ගැහැණු රැඳී සිටින අතරෙහි at home නිවසේහි with their kids. kids කියන්නේ දරුවෝ. දරුවොත් එක්ක කාන්තාවෝ ගෙදර ඉන්න අතරේ වැද්දියෝ බලන්න ඒ කාලේ නේද? වැදි නෝනලා ගෙදර ඉන්න අතරේ කවුද කවීන් පුතේ මේ වැඩට යන්නේ කවුද? දඩයන් වල යන්නේ පිරිමි වැද්දෝ. එහෙනම් උත්තරේ අල්ලගත්ත හැටි මට හිතෙනවා පැහැදිලි ඇති කියලා. මට ලෙසන් එක වුණාට පස්සේ වගේ කමෙන්ට් එකක් වුණාට මේ කියන දේ තේරුණාද කියලා. රයිට්? එහෙනම් ලස්සනට. දැන් උත්තරේ ඔබ මැණිකක් හොයාගත්තොත් පතලකට ගිහිල්ලා නේද? රත්නපුරේ පැත්තේ තියෙනවනේ ඔය. දැන් මැණික හොයාගත්තට පස්සේ ඕක හරියට වෙළඳ පොළට ගෙනිච්ච නැතොත් නිකන් මඩ පිටින්ම ඔතල ගල ගෙනිච්චොත් ලැබෙන මිලට වඩා හොඳට පිරිසිදු කරලා නේද මොකක් හරි එහෙම තියෙනවනේ සිස්ටම් එක. උත්තරයක් පාද ගත්තට පස්සේ ඒ උත්තරේ ලියද්දී ඊළඟට වැඩේ තියෙනවා. හරි මං හොයාගත්තා කියලා ඉවරලා කැපිටල් ලකුරෙන් එහෙම පටන් නොගෙන උත්තරේ ලිව්වොත් ඒක වැරදි. So when you write the answer right ඒක ලියන්න ඕනේ කැපිටල් ලකුරෙන් පටන්ගෙන හරියටම ස්පෙලිංස් වරද්දන්න නැතුව ලියන්න ඕන. දැන් ගොඩක් ළමයි කරන වැරද්දක් මම පේපර් බලද්දි මට හම්බෙලා තිනවා. දැන් මෙහෙම එකක් ලියනකොට උත්තරේ හරියට ලියලා තියෙනවා. ඩියුරින් වල එක යූ ලියලා නැහැ. එක්ක ඩේ වෙනුවට බී ලියලා බේ කියලා ලියලා. ෆීමේල්ස් කියලා ලියනකොට ඊ අකුර නැහැ. ඔන්න ඔහොම වගේ අඩුපාඩු සහිතව උත්තරේ ලිව්වොත් මේකට දාන්නේ මොකද්ද? වැරද්දක්. ඉතින් හරි අපරාධයක්. අකුරෙන් අකුර බල බල ලියන්න පුරුදු වෙන්න බැරි නම්. තේරෙන්නේ නැත්තම්. හරිද? උත්තරේ හොයාගත්තට පස්සේ. පොතේ තියෙන හරියට. එහෙනම් අවසාන ප්‍රශ්නය මම කියලා දෙන්න. pick out කියන්නේ ඇහිඳ ගන්න. හොයන්න කියන එක. හොයන්න. අලුත් වචනයක් එක්ක සමහරලාවට කට්ටියට pick out හොයා ගන්නලු මොකද්ද හොයන්න කියන්නේ? similar words සමාන වචන. from the passage ඡේදයෙන් for the following පහත දේවල් වලට. එහෙනම් the place where someone lives කවුරු හරි ජීවත් වන ස්ථානය. මේකට සමාන තනි පදයක් කියන්න ඕන. හරිද? indigenous people ස්වදේශික මිනිස්සු. ස්වදේශික මිනිස්සු who were born in a particular place නිශ්චිත ප්‍රදේශයක ඉපදුනා වූ ස්වදේශික මිනිස්සු. ඒකදේශීය මිනිස්සු මේ එක රටකට අනන්‍ය වෙච්ච මිනිස්සු. ඊළඟ එක a person පුද්ගලයා. මොන පුද්ගලයාද? who is skilled in accurate shooting. accurate කියලා කියන්නේ නිවැරදි. shooting කියන්නේ වෙඩි තැබීමේ එහෙම නැත්නම් ඊතල වගේ දෙයක් විදීමේ. අන්න එහෙම නිපුණතාවයෙන් යුතු පුද්ගලයාට කවුරු කියලාද කියන්නේ කියලා අහනවා. ඊළඟට people who do not have permanent abodes. ඒ කියන්නේ ස්ථිර abodes කියලා කියන්නේ නැවතුම් පළවල් නිවාස. permanent abodes houses නෙමෙයි මේ ලියලා තියෙන abodes කියලා. ඉන්න ස්ථිර නවාතැනක් නැති මිනිස්සු. නේද? ඒ කියන්නේ මොන මිනිස්සුද? travel from place to place. එක ස්ථානයකින් එක ස්ථානයකට යන මිනිස්සුන්ට කියන තනි පදය මොකක්ද? බලන්න ඒකට උත්තරෙත් මේකේ තියෙනවා. හරිද? කවුරු හරි ජීවත් වන ස්ථානයට අපි කියනවා උත්තරය මොකක්ද? ඒ වගේ මෙන්න මෙතන ඇබ්රිජිනල්ස් කියන වචනය ඔයාට හොයාගත්තා. මම එකකට උත්තරයක් මේ පෙන්නනවා. ඇබ්රිජිනල්ස්. හරිද? ඒකේ ගොඩක් උත්තර ලේසි.
මම උත්තර ටික පටස් ගාලා මාක් කරලා කියලා දෙන්නම්. දැන් මේ මම මේ එකක් පෙන්වන්නම්. ඇබ්රිජිනල්ස් කියලා කියන්නේ මොකද්ද? ස්වදේශික වැසියෝ නේද? ආදිවාසියෝ. ආදිවාසියෝ. හොඳට බලා ගන්න මම මේක ගහපුවා. ඉතින් අපිට මේ ආදිවාසියෝ කියන වචනය දාන්න පුළුවන් කොතනටද? මෙන්න මේකටනේ. මේ ආදිවාසියෝ කියන වචනය ගෙනහල්ලා මෙන්න මෙතනට දාන්න පුළුවන්. කීවෙනි එකටද? මෙන්න මේකට. මේකට. right? AB. ඔන්න ඒ කතන්දරය උතන දාන්න පුළුවන්. ඊළඟට the place where සම්මන් තව එකක් පෙන්නන්න. permanent ස්ථානයක් නැති. එහෙම නැත්නම් මේ ඇවිද ඇවිද යන අය හඳුන්වන තියෙන තනි පදය. මේ අන්තිම එකට උත්තරේ. right? මම ටයිප් කරන්නම් NOMAD NOMAD nomad. හරිද? NOMAD. එතනට ගහන්න NOMAD කියලා. හරිද? ඉතින් මේක ගැහුවා එතන දැක්කන්නේ. දෙකක් ඇල්ලුවා. තුන්වෙනි එකත් මම කියන්නම්. Indigenous people who were born in a particular place. හරිද? ඒකට කිව්වා උත්තරේ Aboriginals කියලා. කවුරු ජීවත් වන ස්ථානයට කියනවා අපි නේද? මේක උත්තර ගොඩක් තියෙනවා. එකක් තමයි settlement කියන වචනේ ගන්න පුළුවන් මේකේ තිබ්බා. ඊට පස්සේ ABODE abode එක නේද? තව වචනයක් තිබ්බා මේක මට මතකයි. හරි. ඔයාලට පේන හැටි මම මේ උත්තර ලියන්න යනවා. තව වචනයක් තිබ්බා ඒකේ මේ inhabitat කියලා තිබ්බනම් හරි. settlement තියෙනවා. ඊළඟට අපි බලමු මේකේ අන්තිම ප්‍රශ්නේ. ඒකේ තියෙන accurate shooting බලන්න. accurate shooting ගැන තියෙනවද කියලා විස්තරයක්. ඉක්මනට කියන්න යනවා. උද්ෘතයක් ඇතුලේ ඇති ඒ වගේ ඒවා ඔයාලට පේනවද මම වචනයක් highlight කරා MARKSMAN marksman නේද? ඔයාලට පේන මේ උඩ කතාවක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මම මේක පාදගත්තේ අනුමාන කරලා නේද? They used to stand as hunters. ඔවුන් දඩයක්කාරයෝ ලෙස පෙනී ඉන්නවා. thickly grown beard. ඝනව වැඩුණු රැවුලකින් යුක්තව. so that පිණිස they always appear as real jungle men. සැබෑ කැලෑ මිනිසුන් ලෙස පෙනී සිටිමින් නේද? කොහොම තියෙනවා යට. mainly ප්‍රධාන වශයෙන් depended on small animals. කුඩා සත්තු මත තමයි උන් යැපෙන්නේ. they hunted down with their bow and arrows. තමන්ගේ දුනුයි ඊතලයි වලින් මෙයාලව දඩයම් කරනවා. and they always ඒ වගේ මේගොල්ලෝ නිතරම ඔප්පු කරනවා මොකද්ද? that they were talented. ඔවුන් දක්ෂ මෙන්න උත්තරය ආවා. marksman. ඒ කියලා කියන්නේ මේ marksman කියලා කියන්නේ අර දුනු ඊතල කතාවෙන් පස්සේ ඔප්පු කරනවලු. මෙන්න මේ වචනේ තියෙන්නේ. ඉතින් මේක තමයි උත්තරෙට දාන්නේ. එහෙනම් අවසානයේ ලකුණු ටික ඔක්කොම හම්බ වෙනවා. මම ක්ලාස් එක දැන් 10 පාසල් යන තියෙන ළමයි ඉන්නවා. මේක වැදගත්ම එකක් නිසා තමයි මෙච්චර ලැදන් ආවේ. ඉවර කරනවා. මේකේ ලකුණු 12ක් හම්බ වෙනවා. මෙතනට දානවා C වලට අර උත්තරේ. ඊළඟට මේ ටික ඩිරෙක්ට් එකට තියෙන ඒවා ඉන්ඩිරෙක්ට් කරන්න තියෙන්නේ. බලමු මේ ඉතුරු ප්‍රශ්න දෙක තුනයි තියෙන්නේ තව.
හරිද? ඔයාලට පේන රචනාව ලියන්න තියෙනවා. ඔය ටික ලිව්වනම් මුළු පේපරේම හරි. ඉතින් මේ ටික කියලා දෙන්නම් ආයෙ වෙලාවක ලබන සතියේදී කතා කරනකොට. මම මේ පේපර් එක ලැබුණ නැති අය ඉන්නවනම් මට මෙසේජ් එකක් දාලා තියන්න දෙන්න සර් කියලා. එතකොට දෙන්නම්. එහෙනම් thank you for joining today and have a nice day. Good luck.